අපි අද යොමුමු අදට නියමිත වැඩ කොටසට. මම හිතනවා අපි මේ දක්වා කරලා තියෙන කොටස් සම්බන්ධව කිසිදරුවෙක්ට ගැටලුවක් නැතුව ඇති කියලා. අපි දැනට කරලා තියෙන්නේ තාමත් සුළු කොටස් කීපයක්. මෙන්න ඔයා දැන් ඉගෙන ගත්ත දේවල් වලින් ඔයා දැනගෙන තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. එකක් තමයි පුතේ ඔයාට කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? පාට පුළුවන් වෙන්න ඕනේ තනියෙන් කියන්න අවශ්‍යතාව කියලා කියන්නේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෙයක් කියලා කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක ඔයාට අවශ්‍යතාවල ලක්ෂණ ටික කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි, අනිවාර්යයි, පොදුයි, සීමිතයි, ව්‍යාපාරිකව නිර්මාණය කරන්න බෑ. ඔන්න ඔය වගේ ලක්ෂණ කීපයක් ඔයාලට කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ උවමනා කියන්නේ මොකක්ද කියලා. ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ උවමනා කියන්නේ මොකක්ද කියලා. උවමනා කියන්නේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ආකාර නැත්නම් විවිධ ක්‍රම. ඒක තමයි උවමනා. ඔයාලට එහෙම උවමනා හඳුන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මොකක් හරි අවශ්‍යතාවයක් දුන්නොත් ඒකට අදාළ උවමනා දෙක තුනක් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න උවමනා. බත් පාන් රොටි එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට උවමනාවල ලක්ෂණ ටික කියන්න පුළුවන් වෙන්න ඕනේ. උවමනාවල ලක්ෂණ මොකද්ද? අත්‍යවශ්‍ය නැහැ. අනිවාර්ය නැහැ. ඒ වගේම විවිධයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අසීමිතයි. අසීමිතයි. ව්‍යාපාරිකයට නිර්මාණය කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ උවමනාවල ලක්ෂණ ටික ඔයාලට කියා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය ටික පිළිබඳව වාට හොඳ දැනුමක් තියෙනවා නම් යම් කිසි දැනුමක් තියෙනවා නම් අපි හිතනවා ඔයාලට දී සති වැඩ කොටසක් තේරලා තියෙන කියලා. හරි. අපි දැන් පුතේ අද නියමිත වැඩ කොටසට යමු. අද අපි කතා කරනවා ව්‍යාපාර ගැන. දැන් අපි මේ කතා කරන්නේ පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ. ව්‍යාපාර අධ්‍යයනයේ හදාරන දරුවේ ව්‍යාපාර ගැන දැනගන්න ඕනේ. ව්‍යාපාර එහෙම නැත්නම් අපි කියනවා බිස්නස්. පුතේ බිස්නස් එකක් කිව්ව ගමන් ඔළුවට එනවා. කඩයක් දාගෙන ලොකු බඩක් තියෙන කෙනෙක් මාළ දෙක තුනකුත් දාලා මේස් බැලීමකුත් දාලා සරමක් ඇඳගෙන කඩේ ඇසියර එකේ වාඩි වෙලා සල්ලි ගන්නවා බඩු විකුණනවා. ඔන්න ඔය වගේ අදහසක් එනවා ව්‍යාපාරයක් කිව්වොත්. ගොඩාක් දරුවන්ට හිතෙන්නේ ඒ වගේ. බඩ තියෙන මුදලාලි කෙනෙක්, ලොකු බඩක් තියෙන මුදලාලි කෙනෙක් මේසයක් ගාවට වෙලා හරිද? සල්ලි අරගෙන බඩු විකුණන එකක් තමයි ව්‍යාපාරයක් කියන්නේ කියලා ගොඩක් දරුවන්ට හිතෙනවා. ඒක වැරදි කිව්වේ. මෙන්න ව්‍යාපාර කියන එක සර් කියලා දෙනවා. අහගන්න. පුතේ අපි කියවනේ හැම මිනිස්සෙක්ටම අවශ්‍යතාව තියෙනවා කියලා. හැමෝටම අවශ්‍යතාව තියෙනවා කියලා කියවනේ. හැමෝටම ආහාර ඕනේ, හැමෝටම ඇඳුම් ඕනේ, හැමෝටම නිවාස ඕනේ, හැමෝටම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව ඒ වගේ අවශ්‍යතා ටිකක් තියෙනවා කියලා අපි කතා කළා. ඊළඟට පුතේ මේ අවශ්‍යතා ඉටු කරගන්න අපි විවිධ ක්‍රම භාවිතා කරනවා කියලා කිව්වනේ නේ. ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න අපි විවිධ කෑම ಜಾති භාවිතා කරනවා කියලා අපි කිව්වා. ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගන්න අපි විවිධ ඇඳුම් වර්ග අඳිනවා කියලා කිව්වා. නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරගන්න අපි විවිධ වර්ගයේ නිවාස සකස් කරගෙන තියෙනවා කියලා කිව්වා. පැහැදිලි නේද? එන හැමෝටම අවශ්‍යතාව තියෙනවා, හැමෝටම වමනාවක් තියෙනවා. අන්ත අවශ්‍යතාව තියෙනවා, ඒ අවශ්‍යතාව ඉටු කරගන්න හැමෝම විවිධාකාරයෙන් වමනා දී කරගෙන තියෙනවා. පුතේ ව්‍යාපාර කියන්නේ මිනිස්සුන්ට තියෙන මේ අවශ්‍යතා වමනා ඉටු කරන ආයතන. සරලවම කිව්වොත් ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ඉටු කරන ආයතන. මොනස සරලවම කිව්වොත් මොකද්ද අවශ්‍යතාව කිව්වේ? ව්‍යාපාර කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා ඉටු කරන තෘප්තිමත් කරන ආයතන. එහෙනම් පුතේ යම් තැනකින් ඔයාගේ අවශ්‍යතාවයක් හරි ඔයාගේ වමනාවක් හරි ඉෂ්ට වෙනවා නම් එතන පුතේ ව්‍යාපාරය. යම් තැනකින් ඔයාගේ අවශ්‍යතාවයක් ඔයාගේ වමනාවක් ඉටු වෙනවා නම් එතන පුතේ ව්‍යාපාරයක් තියෙනවා. මේ බලන්න.
දැන් උදාහරණයක් ඔයාට බඩගින්නක් එනවා. ඔයා යනවා කඩේකට. ගිහිල්ලා කෑමක් අරගෙන කනවා. ඔයාගේ බඩගින්න නිවෙනවා. ඒ කියන්නේ ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය ඒ කඩේ ඉටු කරා. දැන් ඔයාට බඩගිනියාවනේ. බඩගිනියාවම ඔයාට මොකක් හරි ආහාරයක් ඕනේ. ඔයා කඩේට ගියා කෑමක් ගත්තා කෑවා. දැන් ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු වුණා. එහෙනම් මේ කඩෙන් ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරානේ. එහෙනම් මේ කඩේ මොකක්ද? ව්‍යාපාරය. පුතේ ඔයාට ඉගෙන ගන්න පොත් ඕනේ. ඔයාට ඉගෙන ගන්න පොත් ඕනේ. ඔයා යනවා පොතක් ගන්න බුක් ෂොප් එකකට. බුක් ෂොප් එකෙන් පොතක් ගන්නවා. අන්න ඔයාට දැන් අධ්‍යාපනය ලබන්න අධ්‍යාපනය කියන වගේ අවශ්‍යතාවයක් ඒක ලබන්න ඔයාට පොත්පත් ඕනේ. බුක් ෂොප් එකෙන් මේ පොත්පත් දුන්නා. එහෙනම් බුක් ෂොප් එක කියන්නේ ව්‍යාපාරය. පුතේ ඒ විතරක් නෙවෙයි. දැන් ඔයාට මෙහෙම ඉගෙන ගන්නකොට හැම දරුවෙක්ම අධ්‍යාපනයත් එක්ක තව හදා ගන්න ඕන මූලික දේවල් කිහිපයක් තියෙනවා. අධ්‍යාපනයත් එක්ක හදා ගන්න ඕන තව ප්‍රධාන වැදගත් දෙයක් තියෙනවා. පුතේ සෑම දරුවෙක්ම අධ්‍යාපනයෙන් පමණක් පරිපූර්ණ වෙලා වැඩක් නැහැ. අධ්‍යාපනයෙන් පමණක් පරිපූර්ණ වෙලා වැඩක් නැහැ. සෑම දරුවෙක්ම ගුණධර්ම වලින් සමන්විත වෙන්න ඕන. අධ්‍යාපනය සහ ගුණධර්ම කියන මේ දෙකම එකතු වුණාම තමයි හොඳ දරුවෙක් ලෝකෙට බිහිවෙන්නේ. අපේ පරමාර්ථය ඔයාව අධ්‍යාපනයේ බුද්ධිමතෙක් කරන එක ගුණධර්ම වලින් පරිපූර්ණ ලංකාවට වැදගත් පුරවැසියෙක් කරන එක. මේ අධ්‍යාපනයත් එක්ක ගුණධර්ම තියෙනකොට තමයි ඒ දරුවා රටට යහපත් වැඩදායී දරුවෙක් වෙන්නේ. අධ්‍යාපනයේ මොකද වෙන්නේ? අධ්‍යාපනයේ විතරක් දුන්නොත් වෙන්නේ එයා අධ්‍යාපනයේ තියෙද්දි බුද්ධිමත් වුණාට වැරදි වැඩවලට යොමු වෙන්න පුළුවන්. එයා අහලා ඇති ඊට කලින් අහලා ඇති සමහර වැරදි වැඩ කරන දඬුවම් ලැබලා තියෙන වෛද්‍යවරු ගැන, දඬුවම් ලැබලා තියෙන නීතිඥවරු ගැන, වැරදි වැඩ කරලා හවු වෙලා තියෙන කලමනාකරුවෝ ගැන දන්නේ. වැරදි වැඩ කරලා හවු වෙලා තියෙන විවිධාකාර ඉංජිනේරුවරු ගැන අහලා ඇති. නේ? ඉංජිනේරුවරු, වෛද්‍යවරු, කලාකරුවෝ ඊළඟට නීතිඥයෝ ඔය හැම ශ්‍රේෂ්ඨයෙක්ම පුතේ ඉන්නවා වැරදි වැඩ කරලා දඬුවම් ලැබු පුද්ගලයෝ. ඒකට හේතුව පුතේ ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ විතරයි තියෙන්නේ. මේ ගුණධර්ම නැති වෙනකොට ඒගොල්ලන්ගේ ජීවිතේ පිරිහෙනවා. එහෙනම් අධ්‍යාපනයත් එක්ක ගුණධර්මත් හදාගන්න ඕනේ. ඒ දේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් කරන්න ඕනේ. එකපාරට හදන්න බැරි නම් පොඩ හරි හැදෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය පන්ති වල නම් අපේ ගිය අවුරුද්ද ඉන්න අයගේ අපි හැදුවා. දැන් අපිට ඔක නම් හම්බ වෙන්නේ නැහනේ. ඉතින් අපි කියන දේවල් පිළිපැදගෙන ඔයගොල්ලන් මේ විදිහට වැඩ කරන්න ඕනේ. මම 10 වසරේ ගිය අවුරුද්දේ පන්තිය පටන් ගත්ත මුල් දවසේ ගිය අවුරුද්දේ පළවෙනිම දවසේ 10 වසරේ පන්තිය පටන් ගත්තාම මම දරුවන්ගෙන් අහුවේ පළවෙනි ප්‍රශ්නේ පන්ති එනකොට දෙමව්පියන්ට වැඳලා එන දරුවෝ කවුද? එතකොට ගොඩක් දරුවෝ ඉස්සුවා පාසල් එනකොට පන්ති එනකොට දෙමව්පියන්ට වැඳලා එන දරුවෝ කවුද කියලා. සමහර අය වැඳලා ඉන්නේ නැහැ කියලා ඒගොල්ලෝ පිළිගත්තා. පුතේ උඩා තැනින් තමයි අපිට හදා ගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ දෙමව්පියන්ට ගරු කරන්න. මම කියලා තියෙන්නේ මගේ පන්තිවල දැන් අපි පන්ති නොකරන සමහර වෙලාවට ඔයගොල්ලෝ අපි හම්බ වෙන්න පුළුවන් පාරකට මගදී. මේ පන්ති පටන් ගත්තාම පන්ති වලට ඔයගොල්ලන් එන්න පුළුවන්. ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට වඳින්න නැත්නම් අපිට ඇවිල්ලා අපේ පන්ති වල වඳින්න ඕනේ නේ. ඒක අනිවාර්යෙන් මගේ පන්ති වල තියෙන ලක්ෂණයක්. මගේ පන්ති වල මට වඳින්නේ දෙමව්පියන්ට වඳින දරුවෝ විතරයි. ඒකට හේතුව තමන්ගේ දෙමව්පියන්ට ගෞරව කරන්නේ නැතිනම් ඒ දරුවෝ මට ගෞරව කිරීමේ පළක් නැහැ. පුතේ මතක තියාගන්න ඔයා අපේ සේවාවක් ලබා ගන්න අධ්‍යාපනය මට ඕනේ. ඔයා අධ්‍යාපනයේ මුදල් ගෙවලා අපෙන් ලබා ගන්නවා. අපි ගුරුවරු විදියට මුදලට උගන්වන්න මුදලට කියන්නේ මට අපි මුදලට යහා ගිය බැඳීමක් ඔයගොල්ලන්ට තියෙනවා. නමුත් අපි මුදල් ලබාගෙන තමයි ඔයගොල්ලෝ මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට දෙමව්පිය මුදල් දෙනවා පන්ති යන්න කියලා. ඉගෙන ගන්න කියලා දෙමව්පියන්ට මුදල් දෙනවා. ඕගොල්ලන්ට කන්න බොන්න දෙන, ඕගොල්ලන්ට පන්ති යන්න අධ්‍යාපනය ලබන්න මුදල් ලබා දෙන දෙමව්පියන්ට වඳින්නේ නැත්නම් ඒ දෙමව්පියන්ට ගෞරව කරන්නේ නැත්නම් සල්ලි දීලා අපිට ගෞරව කරන්න ඕනේ. අපිට සල්ලි දීලා වැඳලත් යන්න ඕනේ.
ඔයාලා දෙමව්පියෝ තමයි හොඳින් නෝ. ඇයි? දෙමව්පියෝ නිසානේ ඔයගොල්ලන් ඉගෙන ගන්න. දෙමව්පියෝ නිසා ඒව පොතේ තියාගන්න අනිවාර්යයෙන්ම ගුණධර්ම අධ්‍යාපනයේ ජීවිතයක එකතු කරගන්න. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට ගොඩාක් ජීවිතේ ගොඩක් දුර යන්න නම් අනිවාර්යයෙන්ම මේ දෙකම බැලන්ස් වෙන්න ඕනේ. මේ දෙකම බැලන්ස් වෙන්න ඕනේ. ඒක පොඩ හරි හැදෙන්න ඕනේ. අධ්‍යාපනයත් එක්කම මේ ටිකත් හැදෙනකොට එතකොට පුතියා දැක්ක නැති සමහර දරුවෝ ඉන්නෝ ඔච්චර පාඩම් කළත් විභාගෙදී සමහර දේවල් අමතක වෙනව නේද? ඔච්චරම පාඩම් කරලා විභාගෙදී කියන්නේ අයියෝ සර් මට මේ විභාගෙදී කිය වෙලාව මේක මතක නැති වුණානේ. ඒකට හේතුව පුතේ ඒ දරුවගේ ගුණධර්ම නේ. ඒ ගුණධර්ම අඩු වෙනකොට ස්වභාවිකවම මේව ප්‍රතිවිපාක දෙනවා. ඵල දෙනවා. සමහර දරුවෝ ඉන්නවා මේ චුට්ටයි පාඩම් කරන්නේ. අපිට ඇවිල්ලා කියනවා සර් මම පාඩම් කරපු ටිකෙන්ම ආවනේ සර් මම දුන්නා සර් නියමට ඇක්ටි හැලෙන්න පාඩම් කරපු මේ ප්‍රශ්නේ ඉතින් ඇයි ඒ දරුවන්ගේ පුතේ ගුණධර්ම තියෙනවා. ඒවත් එක්ක මේ අපි කරන දේවල් එක්ක අපේ ගුණධර්මත් එක්ක අපිට යම්කිසි අපේ ආගමික පැත්තෙන් පුතේ යම්කිසි දෙයක් අපිට තියෙනවා. හරිද? ඒ නිසා ආගම කියන එකට තමන් අදහන්නේ මොනවාද කියන ගැටුවක් නැහැ. ඒ ආගමත් හරියාකාරව අදහන්න ඕනේ. හරිද? ඒකට ගුණධර්ම ටික සදා ගන්න ඕනේ. ඒවා අපි ඉස්සරහට ආට ටික ටික කියලා දෙන්නම්. හරි. එතකොට පුතේ මම මෙතන කතා කරන උත්සාහ කරේ දැන් ඔයගොල්ලෝ පන්සල් යනවනේ. ඇයි පන්සල් යන්නේ? පන්සල් යන්නේ මානසික තෘප්තිය වෙන. සමහරවිට ඉගෙන සංගුණ ඔළුවට එන පීඩනයක් පාඩම් කරනවා. පන්සලකට ගියාම හිත පොඩ්ඩක් නිවෙනවා. පල්ලියකට ගියාම හිත පොඩ්ඩක් නිවෙනවා. වෙනත් අයගේ තියෙන මේ අදාළ ආයතන ඒවට ගියාම තමන් අදහන ආගමත් එක්ක තමන්ගේ මානසික නිදහස ලැබෙනවා. දැන් පන්සල් යන්න ඕනේ, පල්ලිය යන්න ඕනේ, ඒ අදාළ ආගමික ස්ථාන වලට යන්න ඕනේ. එහෙම ගියාම ඔයාලට යම් සහනයක් ලැබෙනවා. ඉතින් පුතේ එතනදි ඔයාලට යම් කිසි දෙයක් ඉටු වෙනවනේ. නේ? දැන් ඔයාගේ මානසික තෘප්තිය කියන උවමනාව ඉටු කරන්නේ කොතනින්ද? පන්සලෙන්නේ. එහෙනම් පුතේ පන්සල කියන්නේ මොකක්ද? ව්‍යාපාරය. පිස්සුණක් කෙලින් එපා පන්සල කොටස ව්‍යාපාරය එහෙම කියලා සමානවම කේන්තියයි. පුතේ පන්සල පල්ලිය ඒ අදාළ හැම ආයතනයක්ම ව්‍යාපාරය. ඇයි ඉතින් පන්සලෙන් අපේ ආගම කියන නැත්නම් අපිට ආගම ඇදහිීම කියන නැත්නම් අපේ මානසික තෘප්තිය කියන අවශ්‍යතාවය වමනා විතු කරලා දෙනවා. මේ අපි එතනට ගිහිල්ලා ඒ වැඳ පුදාගෙන මේ ආගම අදාළ අපි හිත සංසුන් කරගෙන තෘප්තිමත් වෙනවා. එහෙනම් එතනින් අපේ අවශ්‍යතාවයක් වමනාවක් ඉටු කරනවා නම් පන්සල පල්ලිය කෝවිල කියන්නේ ව්‍යාපාරයක්. දැන් බලන්න පාසල ඔයාගේ පාසලක් හොඳ ව්‍යාපාරයක් නේ. ඔයාගේ පාසල টপ බිස්නස් එකක් නේ. ඒස පාසල බිස්නස් එක. ඉතින් පාසලෙන් ඔයාලට අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය ඉටු කරලා දෙනවනේ. නේ දැන් ඔයාලට අධ්‍යාපනය ඕනේනේ. ඉතින් ඔයා කොහෙන්ද ඔය අධ්‍යාපනය ලබන්නේ? ඔයාගේ පාසලෙන්. එහෙනම් පුතේ පාසලෙන් ඔයාගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නැද්ද? ඉටු කරනවා. අවශ්‍යතාවයක් හරි වමනාවක් හරි ඉටු කරනවා නම් අන්න එතනට තමයි පුතේ ව්‍යාපාරයක් කියන්නේ. ගොඩක් අය මේක පටලවගෙන තියෙනවා මෙන්න මේ හේතුව හින්දා. මොකද්ද හේතුව? පුතේ පන්සල, පල්ලිය, කෝවිල, පාසල වගේ දේවල් ව්‍යාපාර තමයි. ඒක ආයි කතා කරන දෙයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ. ලාභ අරමුණක් නැති නිසා අපි ඒවට ව්‍යාපාර කියන වචනය ප්‍රසිද්ධියේ භාවිතා කරන්නේ නැහැ. පැහැදිලිද? අපි අර පන්සලකට කියන්නේ නැහැනේ. අන්න අතන බිස්නස් එකක් තියෙනවා කියලා. පන්සලක් පෙන්නලා කියනවා අන්න අතන බිස්නස් එකක් තියෙනවා කියලා. එහෙම කියන්නේ ඇයි? ඒකට හේතුව පුතේ ඒගොල්ලන්ගේ අරමුණ වෙනස්. පන්සලේ ලාභ අරමුණක් නැහැ. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාර කියලා මේ වචනේ භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට ලාභ අරමුණින් කටයුතු කරන අයට විතරයි. දැන් කඩයක් දාන්නේ ලාභ ලබන්නනේ. ඒ නිසා අපි කඩවලට කියනවා ව්‍යාපාර කියලා. පන්සලට කියන්නේ නැහැ ව්‍යාපාර. නමුත් පන්සලත් ව්‍යාපාරයක් කියලා මතක තියාගන්න. පාසලට කියන්නේ නැහැ ව්‍යාපාරය කියලා. දැන් ඔයා කියනවාද මගේ බිස්නස් එක අපි බිස්නස් කරන අපේ ව්‍යාපාර ආයතනේ මේ දවස්වල වහලානේ අපේ අධ්‍යාපන දෙන ආයතනේ වහලානේ. එහෙම කියන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව ඔයාගේ පාසල පුතේ අධ්‍යාපනය දෙන්නේ ලාභ අරමුණකින් නෙවෙයි. පැහැදිලිද? මම කියන මේ වටපිටාවත් ඉගෙන ගන්න නිකම්ම මේ කොමර්ස් ඉගෙන ගන්නවා කියන්නේ මේ පොතේ තියෙන එක ඉගෙනගෙන කටපාඩම් කරගෙන මෙතනින් යන එක නෙවෙයි. ඒකට හේතුව ඕගොල්ලන්ගේ හැමෝම පුතේ ගොඩක් දුරට අපි දන්නවා A level වලට සමහර අය කොමර්ස් කරන්න පුළුවන්, සමහර අය කොමර්ස් කරන්නේ නැහැ. සමහර අය බයෝ කරන්න පුළුවන්, මැත්ස් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට එතකොට A ළමයින්ට ආයි කොමර්ස් කියන එකක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් ඒ වගේ දරුවන්ට කොමර්ස් කියන එකේ වටිනාකම අනාගතයේදී තේරෙයි වර්තමානයේදී දැන් මේ ඉගෙන ගන්න දේවල් වලින්. තමන් අධිසේවක ඉංජිනේර කෙනෙක් වුණොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් වුණොත් නේ බිස්නස් එකකට ගිහිල්ලා වැඩ කරන විදිය, බිස්නස් ෆර්ම් එකකින් චෙක් එක ගන්න කරන විදිය, ඉන්ෂුරන්ස් එකක් දාන විදිය, ව්‍යාපාරයක් පටන් ගන්න විදිය, ඒ ඔක්කොම කෝස් වලින් බලනවා. ඉතින් එයා කොමර්ස් නොකලත් එයාට කොහෙදි හරි කොමර්ස් හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්න. හරි. මෙන්න අපි දැන් මේ ව්‍යාපාර ගැන කතා කරමින් ඉන්නේ. උදේ ව්‍යාපාර කියන්නේ එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා වුණා ඉටු කරන තැන. පැහැදිලිවද ඒක? ඒකේ ආයක තන්ත්‍රයක් නැහැ. මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යතාවයක්, මොකක් හරි වමනාවක් ඉටු කරනවා නම් ඒක ව්‍යාපාරයක්. හරිද? එතකොට පුතේ අපි මේ ව්‍යාපාර කියන එක නිර්වචනය කරනවා මෙන්න මේ විදිහට. මිනිස් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර කියලා අපි හඳුන්වනවා. පුතේ ව්‍යාපාර වල තියෙනවා ප්‍රධානම අරමුණු දෙකක්. ව්‍යාපාර වල තියෙනවා ප්‍රධාන අරමුණු දෙකක්. මෙන්න එකක්. එකක් තමයි පුතේ ලාභ ලැබීම. නැත්නම් ලාභ ඉපයීම. ව්‍යාපාරයක තියෙන ප්‍රධානම අරමුණ ලාභ ලැබීම, එහෙම නැත්නම් ලාභ ඉපයීම. පුතේ ඇයි ව්‍යාපාර ලාභ ලැබීමේ අරමුණින්ම කටයුතු කරන්නේ? පුතේ ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් අපි ආරම්භ කරද්දී අපිට ඒක නිකම් පටන් ගන්න බැහැනේ. අතේ සත පහක්වත් නැතුව, ගොඩනැගිල්ලක් නැතුව, ඉඩමක් නැතුව, යන්ත්‍ර සූත්‍ර නැතුව අපිට ව්‍යාපාර පටන් ගන්න පුළුවන්ද? බැහැනේ නේද? එහෙනම් අපිට ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි තියෙන්න ඕනේ. සල්ලි යොදවන්න වෙනවා. යන්ත්‍ර සූත්‍ර ගන්න වෙනවා. මෝටර රථ ගන්න වෙනවා. ගොඩනැගිලි ගන්න වෙනවා. එතකොට අපිට කොහෙන්ද පුතේ සල්ලි? එක්කෝ අපේ ඉතුරු කිරීමේ ගිණුමේ තියෙන සල්ලි මේකට ගන්න වෙනවා. එහෙම නැත්නම් පුතේ අපිට බැංකුවෙන් ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් අපේ ඉඩමක් ගොඩනැගිල්ලක් විකුණලා ඒ ලැබෙන සල්ලි මේකට ගන්න වෙනවා. එහෙනම් පුතේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒ අයිතිකරුවෝ ඒ ව්‍යාපාරය පටන් ගන්නේ තමන්ගේ මුදල් මේකට යොදවලා. මගේ සල්ලි යොදවලා තමයි මේ ව්‍යාපාරය පටන් ගන්න. හිතන්න නිකමට සර් කියලා. ඔන්න සර් ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කරනවා. එතකොට සර් මේ ව්‍යාපාරය පටන් ගන්නකොට මේ ව්‍යාපාරයට සර් සල්ලි යොදවන්න එපේ. කොහෙන්ද සර් සල්ලි යොදවන්නේ? එක්ක account එකෙන් සල්ලි ගන්න ඉතිරි කිරීමේ ගිණුම. එහෙම නැත්නම් සර්ගේ වාහනයක් හරි ගොඩනැගිල්ලක් හරි ඉඩමක් හරි විකුණලා සල්ලි ගන්නවා. එහෙම නැත්නම් සර්ට සිද්ධ වෙනවා ණයක් ගන්න. කොහොමනේ සල්ලි හොයාගන්න වෙන්නේ? හොයාගෙන ව්‍යාපාරය පටන් ගන්න වෙන්නේ. ඉතින් පුතේ මේ ව්‍යාපාරයට මේ මම යොදන සල්ලි, මේ සර් යොදන සල්ලි ව්‍යාපාරයට දාන්න නැතුව සර් ඉදිරි කිරීමේ ගිණුමක දාලා තිබ්බනම් සර්ට මොනව හම්බ වෙනවද? පොලියක් හම්බ වෙනවා. නේ? බිස්නස් එකක් පටන් ගන්න නැතුව මේ සල්ලි ටික මම account එකේ දාලා තිබ්බ හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. එහෙනම් මම මේ සල්ලි අර පොලියක් හම්බ වෙන තැනකින් අරගෙන තමයි බිස්නස් එකට දාන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට බිස්නස් එකෙන් ඊට වඩා වැඩි මොකක් ලැබෙන්න ඕනේ කියලා. ලාභයක් ලැබෙන්න ඕනේ කියලා. ඔන්න නිකන් තියෙන සල්ලි ටිකක් නම් කමක් නැහැ පුතේ. මේ ගෙදර මේ කොහේ හරි බිම දාලා අඳයට හරි දාලා තියෙන සල්ලි මිටියක් තියෙනවා නම් ඔන්න බිස්නස් එකකට දාලා ඔය නිකන් බලන් ඉන්න පුළුවන්. හැබැයි ඒ සල්ලි නෙවෙයි අපි දාන්නේ. අපි දාන්නේ අපේ ඉදිරි කිරීමේ ගිණුමක. එහෙම නැත්නම් අපි ණයට ගත්ත සල්ලි නේ අරගෙන බිස්නස් එක පටන් ගන්නවා. ඉතින් අපිට ඕනේ පුතේ බිස්නස් එකකින් යම් ලාභයක්. අනිත් එක අපි බිස්නස් එක වෙනුවෙන් අපේ කාලය වැය කරනවා, අපේ ශ්‍රමය වැය කරනවා. ඒ නිසා පුතේ ව්‍යාපාරයක් කරද්දී ප්‍රධානම අරමුණ තමයි ලාභ ලැබීම, ලාභ ඉපැයීම. හැබැයි මම තියාගන්න ලාභ නොලබන ව්‍යාපාරක් තියෙනවා. මොනවද? අර කිව්වේ පාසල, පල්ලිය, පන්සල, මේ සමිති, ළමා සමාජ අන්න ඒ වගේ අපි ඉස්සරහට පුළුවන් කතා කරමු. ලාභ ලැබීම තමයි ප්‍රධානම අරමුණ. හැබැයි ලාභ අරමුණු කරගත්තේ නැති ව්‍යාපාරත් ලෝකයේ තියෙනවා කියලා මතක තියාගන්න ඕන. දෙවෙනි එක. වෙන පුතේ දෙවෙනි ප්‍රධාන අරමුණ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. නැත්නම් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම.
පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. මොකද පුතේ පාරිභෝගිකයා තෘප්තිමත් කරනවා කියන්නේ? තෘප්තිමත් කරනවා කියන්නේ සතුටු කරනවා. සතුටු කරනවා. පුතේ පාරිභෝගිකයාව තෘප්තිමත් කරනවා කියන්නේ එයාගේ අවශ්‍යතා වුවමනා ඉටු කරලා සතුටු කරලා යවනවා. ඔයා යනවා කඩේකට කොත්තුවක් කන්න. කොත්තුව කෑවට පස්සේ ඔයා කියනවා පට්ට කොත්තුව මම කාලා නැහැ ඊට කලින් මේ වගේ කොත්තුවක්. ඒ කියන්නේ ඔයා තෘප්තිමත්ද නැද්ද? තෘප්තිමත්. ඔයා යනවා කඩේකට ඇඳුමක් ගන්න. ඇඳුමක් අරගෙන ආගෙන ඇඳුම් ආයේ කඩේ තියෙන අපිටත් එල්ල කියනවා සෑඳුමක් ගන්නන යන්න අර කඩේ නියම ඇඳුම් සාධාරණයි පිටත් නියමයි මාර ඩිසයින් තියෙන පට්ටයි ලෝකෙ කොහෙවත් නැහැ ලොවෙත් නැහැ ලෝකෙ ගයෙත් නැහැ මේ වගේ මාර ඒවා කියනවිලා හරිද ඇයි ඔයා තුත් හරිද මම කියන පුතේ වාහනයක් ගන්න ඉන්නේ සර් මම මේ වාහනයක් ගන්න ඉන්නේ මොකද්ද ගන්න වාහනේ කියලා මම මේ කල්පනා කර කර වාකියස යන්නම් අතර තියෙන කාර් සීලකේ මාර වාහන තියෙන අපි ගෙනාව මේ ළඟදී වාහනයක් අපේ තාත්තා ගෙනාව මහු එකේව සුපිරි ආයි නෑ අට එහෙම කියලා කියනවා අන්න ඔයා එතනින් වාහනයක් අරගෙන ඔයා තෘප්තිමත් වෙනවා ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යතාවය ඔයා බලාපොරොත්තු වෙන විදිහටම ඉෂ්ට කරලා දැන් ඕගොල්ලන් අපේ පන්තියනවා ඕගොල්ලන්ගේ අයියලා අක්කලා අපේ පන්තිය ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන් ඇවිල්ලා අපේ ඉගෙනගෙන යනවා නේ ඒගොල්ලන්ගෙන් අහනවා යම් දවසක දැන් ඕගොල්ලන්ගෙන් තමයි යම් දවසක ඔයගොල්ලන්ගේ යාළුවෝ එළිය නේ නංගිලා මල්ලිලා අයියේ කොහොමද කොමස් වලට තරම් කියන්නේ ඔයගොල්ලෝ සමහර විට අපේ නිර්දේශ කරනවා අපි නම් ගියේ මෙතන එතන හොඳයි නේ අපි අහනවා නැත්නම් ඔයාගෙන් අහනවා කවුරු කෙනෙක් කොහෙද සිංහල පන්තියක් කොහෙද ගණන් පන්තියක් ඔයගොල්ලන් කියනවා මෙන්න අපි ගණන් පන්තියන්නේ මේ සර් ගාවට අපි සිංහල පන්තියන්නේ මේ සර් ගාවට ඉස්සර මාරු නියමයි එයි ඔයගොල්ලන් තෘප්තිමත් පුතේ පාරිභෝගිකයව තෘප්තිමත් කරන්නේ නැතුව ව්‍යාපාරයක් පවතින්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඕගොල්ලන් තෘප්තිමත් වෙන්නේ නැත්නම් පුතේ මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් ඕගොල්ලන් මම මේ උගන්වන ක්‍රමවේදෙට කැමති නැත්නම් ඕගොල්ලන්ට සතුටු නැත්නම් ඕගොල්ලන් පන්තියේ ඕගොල්ලන්ට හිතෙනවා නම් මෙතනින් හොඳයි. අපේ අවශ්‍යතාවය ඉටු වෙනවා. කියලා ඔයගොල්ලන් හිතනවා නම් විතරයි ඔයගොල්ලන් මේ පන්තිය ලැබී සිටින්නේ. ඔයගොල්ලන් දැක නැති සමහර ව්‍යාපාර ලොකුවට පටන් අරගෙන පටන් ගන්න දවසේ DJ ගහලා ඔළුවක් නටලා එකක් අට විදිහට ස්ටාර්ටින් එකක් දෙනවා නේ. ආ විදිහට පටන් ගන්න. හැබැයි දවස් දෙක තුනක් යනකොට කාටත් හොරා ව්‍යාපාරය වෙහිලා යනවා. ඇයි? ටික දවසක් යනකොට ව්‍යාපාරය පාරිභෝගිකව තෘප්තිමත් කරන්නේ ව්‍යාපාරය නෙමෙයි. උදේ පාරිභෝගිකව තෘප්තිමත් වෙන්නේ නැත්නම් ව්‍යාපාරේ ලොකුද පොඩිද කියලා අදාළ නැහැ. නිකම්ම වෙන්නේ නැහැ. සමහර ව්‍යාපාර දින පොඩි ව්‍යාපාර දිගටම තියෙන වෙනද පොඩි. එයි පාරිභෝගික අවශ්‍යතාව වුණා ඉෂ්ට කරනවා. ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම තමයි ව්‍යාපාරයක දෙවෙනි ප්‍රධානම අරමුණ. එහෙනම් සර්ට කියන ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ලාභ ලැබීම නැත්නම් ලාභ ඉපීම. දෙවෙනි එක පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීම. මෙන්න ප්‍රධාන අරමුණු නොවන ඒවා. තව අරමුණු තියෙනවා. මෙන්න එකක්. මෙන්න අනිත් එක. රැකියා උත්පාදනය කිරීම. රැකියා උත්පාදනය කිරීම. උතේ සමහර වෙලාවට අපි ව්‍යාපාර පටන් ගන්නේ රැකියා උත්පාදනය කිරීමේ අරමුණින්. රැකියා ජනනය කිරීමේ අරමුණින්. ඒ කියන්නේ දැන් ලංකාවේ අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා ඔයගොල්ලන්ගේ පැත්තේ මේ පැත්තේ ඇයි රස්සාවලුත් නැහැ. කොහොම හරි මම මේ පැත්තේ මිනිස්සුන්ට රස්සාවල් දෙනවා කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. අන්න ඔයාගේ අරමුණ මොකද්ද? රැකියාව. සාමාන්‍ය පුතේ පෞද්ගලික අංශයේ අපි වගේ අය නම් රැකියා උත්පාදනය කිරීමේ අරමුණින් ව්‍යාපාර පටන් ගන්නෙ නැහැ. රජයේ ලොකු කම්පැනි පටන් ගන්න. දැන් රජයේ වරායක් දානවා. රජයේ එයාපෝට් එකක් හදනවා. රජයේ අධිවේගී මාර්ගයක් හදනවා. රජයේ ලොකු කර්මාන්ත ශාලාවක් ඉදි කරනවා. මොකද අරමුණ? ඒ හරහා රජය බලාපොරොත්තු වෙනවා ගොඩක් අයකට රැකියාව දෙන්න. වරායක් හදනකොට ගොඩාක් පිරිසු රැකියාව හම්බ වෙනවා. එයාපෝට් එකක් ගුවන්තොටුපළක් හදනකොට ගොඩාක් අයට ඒ හරහා රැකියාව ජනිත වෙනවා. එහෙනම් රජය තමයි ගොඩක් වෙලාවට රැකියාව උත්පාදනය කිරීමේ අරමුණින් ව්‍යාපාර පටන් ගන්න. එහෙනම් ව්‍යාපාර වල තව අරමුණක් තමයි රැකියාව උත්පාදනය කිරීම. මෙන්න ඊළඟ අරමුණ. භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම.
භාණ්ඩවල ගුණත්වය quality භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම. උදේ ව්‍යාපාරයක ඊළඟ අරමුණ තමයි නිෂ්පාදනය කරන භාණ්ඩවල ගුණාත්මකභාවය වැඩි කරන එක. තමන් හදන භාණ්ඩවල ගුණාත්මකභාවයේ quality වැඩි කරන එක ව්‍යාපාරවල ඊළඟ අරමුණ. ඉතින් ඉස්සර අපි පන්ති කරපු කාලේ මුල් කාලේ නිබන්ධන දුන්නේ නැහැ දරුවන්ට. ඒකට හේතුව ඒ කාලේ නිබන්ධන print කරන ආයතන තිබුණේ නැහැ. හරි print කරන ආයතන තිබුණේ නැහැ. ඒවා කරගන්නත් අමාරුයි ලොකු වියදමකුත් කරනවා. ඉතින් අපි කියුත් නැතුව තමයි පුතේ ඉගෙනීම කළේ. ඊට පස්සේ ටික ටික අපි ෆොටෝකොපි ගහන ෆොටෝකොපි ළමයට දීලා උගන්වන්න පටන් ගත්තා. උගන්වන ගමන් ෆොටෝකොපියකුත් දෙනවා. නිකන් black and white ෆොටෝකොපියක් දෙනවා. ඊට පස්සේ ඔහොම ගිහලා ටියුට් එකක් ගහන්න ගත්තා. ටියුට් එකක් අපි දැන් උගන්වනකොට ටිකක් ටියුට් එකක් දෙනවා. හැබැයි කවරයක් නැහැ. කවරයක් නැතුව පාට කොළ දාලා ඉතින් ටියුට් එකක් දෙනවා රූප දාලා. ඊට පස්සේ අපි ටියුට් එක කව එකක් දාලා දැන් ඔයගොල්ලන්ට අරගෙන තියෙන විදිහේ කව එකක් දාලා හොඳට හදලා දුන්නා. තව ඉස්සරහට සමහර විට ඔයිට වැඩි දියුණු වෙන්න පුළුවන්. ටියුට් එක එක්ක ඔයිට වැඩි වඩා ගුණාත්මක භාවයෙන් ඉන්න පුළුවන්. මට පේනවද ටික නිෂ්පාදනයේ quality මොකද උනේ? ඒ ඉස්සර උගන්නපු ගුරුවරු ටියුට් නැතුව උගන්වනවා. දැන් ඊට පස්සේ ආපුවේ ෆොටෝකොපි ගහලා උගන්වනවා. ඊට පස්සේ ටියුට් එකක් දීලා උගන්වනවා. ඊට පස්සේ දැන් හොඳ කවර් එකක් දාලා ටියුට් එක දෙනවා. අන්න ටියුට් එකේ quality එන්නේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. සමහර වෙනවා 4 color කියනවා, 3 color කියනවා, 2 color කියනවා. ඒ වගේ ලැමිනේටින් කරපු කවර් පේජ් දානවා. සමහර අය ෆයිල් වල දාලා ටියුට් දෙනවා. ඒ ගුරුවරුන්ගේ මූල්‍ය හැකියාව අනුව ගුරුවරු තමන්ගේ මේ ටියුට් එකේ quality වැඩි කරලා තියෙනවා. එහෙනම් මේ නිෂ්පාදන වල නැත්නම් භාණ්ඩ වල ගුණත්වය නැංවීමත් අපේ එක අරමුණ. මෙන්න ඊළඟ අරමුණ තමයි පුතේ සමාජ සේවක සුබ සාධන. සේවක සුබ සාධන. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. මොකක්ද සේවක සුබ සාධනය කියන්නේ? සේවක සුබ සාධනය කියන්නේ මොකක්ද? මේක පුතේ දැනගෙන ඉන්න ඕනේ. සේවක සුබ සාධනය කියන්නේ පුතේ සේවකයාගේ වැටුපට අමතරව කරන ගෙවීම. යම් කිසි සේවකයෙක්ගේ වැටුපට අමතරව ඔහුට කරන ගෙවීම තමයි පුතේ සේවක සුබ සාධනය කියන්නේ. මොනවද ඒ වගේ දේවල්? ඒව තමයි පුතේ ඔයගොල්ලන් දැකලා ඇති සමහර ව්‍යාපාර ආයතන තියෙනවා. සේවකයාට 10කට එකක් දෙනවා, දවල් කෑම දෙනවා, ආයි හවසට එකක් දෙනවා. අනාහාර පාන දෙනවා. ආහාර පාන දෙනවා නම් එයාගේ පඩියට අමතරව එයාට ආහාර පාන දෙනවා. එතකොට ඒක සේවක සුබ සාධන පහසුකම්. උදේ මම මේක කලින් ගැන්නුවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුව වුණාලා තිනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන සූපවේදියාගේ පුතාට. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන සූපවේදියා කියන්නේ කෑම වෙන කෙනා කුක් කියලා කියන්නේ චෙෆ් කෙනෙක් චෙෆ්. එතකොට ඒ ප්‍රධානම කෙනා එයා තමයි මහ බැංකුව අධිපතිගේ කෑම හදන්නේ. එයාගේ පුතාට මම ඉගෙනුවා. ඉතින් ඒකට සර් මාත් එක්ක කතා කරා දරුවෝ ගැන විස්තර කතා කරන වෙලාවේදී එයා කියනවා ඒගොල්ලන්ගේ මහ බැංකුවේ හැමදාම ඒ වැඩ කරන අයට කෑම බීම දෙනවා. හැමදාම කෑම බීම දෙනවා. සතියේ එක දවසක් ෆ්‍රයිඩ් රයිස් දෙනවා. සතියේ එක දවසක් බුරියානි දෙනවා. අනිත් දවසේ normal rice and curry දෙනවා. හරිද? අනිත් එක මෙහෙමයි දෙන්නේ. නිකම් බත් මුල් ගාලා එහෙම දෙන්නේ නැහැ. බුෆේ දාලා අපි අර වෙඩින් වලට ගිහලා ගන්න බෙදාගෙන. ඒ වගේ බුෆේ දාලානේ ආම්මල් කන්න තියෙන්නේ හැමදාම මහ බැංකුවේ ජොබ් එකකට ගියොත්. මහ බැංකුවේ වැඩ ගියා කියන්නේ ගොඩම තමයි ජීවිතේ. හරි. ඉතින් ඒ වගේ තියෙනවා. සාහම ආයතනයක මෙහෙම දෙන්නේ නැහැ. සමහර ආයතන වල තේ එකක් දෙනවා, කෑම දෙනවා, දවල් හවසට බිස්කට් එක තේ දෙනවා. ඔය වගේ එක දේවල් තියෙනවා. එහෙනම් පුතේ සේවකයන්ට එයාගේ පඩියට අමතරව අපි ආහාර පාන දෙනවා නම් ඒක සේවක සුබ සාධනයට අයිති වෙන එක. ඊළඟට පුතේ සමහර ආයතන නිල ඇඳුම් දෙනවා. නේ වැඩ කරන අයට අඳින්න වෙනම කිට් එකක් දෙනවා. නිල ඇඳුම් දෙනවා. ඒක පුතේ වැටෙන්නේ සුබ සාධන පහසුකමක් විදියට. සමහර ආයතන තියෙනවා පුතේ සමහර ආයතන තියෙනවා සේවකයාට වෛද්‍ය පහසුකම් දෙනවා. වෛද්‍ය පහසුකම්. ඒ කියන්නේ සේවකයාගේ අනතුරක් සිද්ධ වුණොත් නැත්නම් සේවකයාගේ පවුලයට අසනීපයක් වුණොත් බෙහෙත් හේත් ගන්න වියදම් දෙනවා තමන් වැඩ කරන ආයතනේ. තමා වැඩ කරන ආයතනේ කියන ගොඩක් ආයතනවල අපි දැකලා තියෙන ලොකු ආයතනවල විශේෂයෙන්ම ඉහළ කළමනාකරන මට්ටමේ සේවකයන් තමයි ඒක හම්බ වෙන්නේ.
මේ පොඩි සේවකයන්ට නම් දෙන්නේ නැහැ. නමුත් ලොකු සේවකයන්ට තමන්ගේ පවුලේ හරි තමන්ට හරි අසනීපයක් වුණාම බෙහෙත් ගන්න යන වියදම තමන්ගේ ආයතනයෙන් ලබා දෙනවා. නැත්නම් ඒ බෙහෙත් ගන්න ගිය වියදමට අදාළ බිල්පත් ටික ආයතනෙ ගිහිල්ලා පෙන්නුවාම ඒ මුදල් ආයතනයෙන් ගන්න පුළුවන්. ඒක තමයි වෛද්‍ය පහසුකම්. තව සමහර ව්‍යාපාර තියෙනවා පුතේ අධ්‍යාපන පහසුකම් දෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා හරි ජොබ් එකකට යනවනේ. ජොබ් එකකට ගියාම පුතේ අපේ රැකියාවේ සුසුකම් තව වැඩි කරගන්න. සමහර වෙලාවට කම්පැනිෙන් අපි රට යනවා ට්‍රේනින් කරන්න. ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ඒව යවලා ට්‍රේනින් කරවලා ගෙන්න ගන්නවා අපි. නැත්නම් අපි එක සෙමිනාර් වලට දානවා සතියක් දෙකක් මාසයක් දෙකක් සෙමිනාර් වලට දානවා. සමහර වෙලාවට චාර්ටඩ් ඩබල් ඒටි සීමා හරිද ඔය වගේ බැංකින් එක වගේ කෝස් තියෙනවනේ. ඒ කෝස් කරන්න කියලා ආයතනයෙන් අපිට සල්ලි දෙනවා. නැත්නම් අපි මේ කෝස් වලට යනකොට ආයතනයේ පන්ති ගාස්තු ගෙවීම කරනවා. අන්න ඒ වගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයතනයේ යම් ගෙවීම කරනවා. ඒ විතරක් නෙවෙයි. ව්‍යාපාරය ටිකක් දුර බැහැර ඉඳන් එන සේවකයෝ ඉන්න ව්‍යාපාරෙට ඒගොල්ලන්ට යන්න එන්න පුතේ මොනවද දෙනවද? ඒගොල්ලන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් ලබා දීම කරනවා. ගොඩාක් දුර ඉඳලා එනවා ඉන්නවනම් ගොඩාක් දුර ඉඳලා ඉන්නවනම් ඒගොල්ලන්ට නවාතැන් පහසුකම් දෙනවා. ළඟ ඉඳලා ඉන්නවනම් ප්‍රවාහන පහසුකම් දෙනවා. යන්න එන්න බස් එකක් ඒ වගේ එකක් හදලා දෙනවා. එහෙම නැත්නම් දුරම ඉඳලා ඉන්නවනම් ඒගොල්ලන්ට පුතේ හරි ගස්තර දෙනවා මොකද්ද? නවාතැන් පහසුකම් බෝඩින් හොස්ටල් ඒ වගේ දේවල්. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් ඔය කතා කරේ ව්‍යාපාර සහ ව්‍යාපාර අරමුණු ගැන. අපි පොඩ්ඩක් නෝට් එක ලියලා ඊට පස්සේ මේ පිළිබඳව ආයෙත් පොඩ්ඩක් මතක් කර ගැනීමක් කරමු. එන්න නිබන්ධනයේට හැම දරුවෙක්ම නිබන්ධනයට එන්න පිටු අංක 4 ව්‍යාපාර නිබන්ධන ගත්තේ නැති දරුවෝ ඉන්නවනම් නිබන්ධන ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවනම් එක්ක පොලේක ලියාගෙන නිබන්ධන අදාළ ආයතන වලට ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ට නිබන්ධනයේ ආයතන ගන්න පුළුවන්. ඒ ඇරෙන්න දුර බැහැර ඉන්න ළමයි ඉන්නවනම් ඒ කියන්නේ මාළදී සිප්සෝන් ආයතනයේ හෝ ගොරැල්ල ඉලුමින් ආයතනයේ යන ආයතන දෙකෙන් පිටස්තර දරුවෝ ඉන්නවා. ඒගොල්ලන් මාව දැනුවත් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට නිබන්ධනව එවීම කරනවා. ඒ ක්‍රමවේදයක් හදනවා. එහෙමයි යන්නේ. හරිද? අර දරුවන් ආයතන දෙකේ දරුවන් ඒ ආයතන නිබන්ධන ලබා ගැනීම කරනවා. එන පිටු අංක 4 ව්‍යාපාර. එයාගෙන ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. මොකද මේ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න
එතනටම ලියා ගන්න. එනම් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා එනම් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය හෝ භාණ්ඩ නිෂ්පාදනය හෝ භාණ්ඩ නිෂ්පාදනය හෝ භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපයීම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපයීම සම්බන්ධ ආර්ථික කටයුතු භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපයීම සම්බන්ධ ආර්ථික කටයුතු භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපීම සම්බන්ධ ආර්ථික කටයුතු ව්‍යාපාර ලෙස හැඳින්වේ. ව්‍යාපාර ලෙස හැඳින්වේ. ව්‍යාපාර ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ව්‍යාපාරික අරමුණු. එක ලියන්න පුතේ. එක ලියන්න ව්‍යාපාරික අරමුණු. පළවෙනි එක ලාභ ලැබීම. නැත්නම් ලාභ ඉපයීම. ලාභ ලැබීම නැත්නම් ලාභ ඉපයීම. යන ලාභ ලැබීම ඊළඟ ගහන ලාභ ඉපයීම. ලාභ ලැබීම එහෙම නැත්නම් දෙවෙනි මේ ඒකටම ලියන එකක් ගන්න ලාභ ඉපයීම. ලාභ ලැබීම නැත්නම් ලාභ ඉපයීම. බලන්න එතන විස්තර කරලා තියෙනවා අයිතිකරු යොදවන මුදල් වලට සරිලන ප්‍රතිලාභයක් ලබා දීම මින් අදහස් වේ. උදේ කියන්නේ අයිතිකරුවා තමන් යොදවන මුදල් වලට සරිලන ප්‍රතිලාභයක් යා බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක ලාභ ලැබීමේ අරමුණක් තියෙනවම තමයි. නිකන් අපි කට වචනක් කියනොත් කවුරුහරි කිව්වොත් එහෙම මේ බලන්න ඔයගොල්ලන්ගේ නෑදෑ කෙනෙක් කිව්වොත් මම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවද කියලා අපිට අඩදාලා අහන්න මොකද? කොච්චර ලාභයක් තියෙනවද? අන්න වර පේනව නේද? කවුරු කෙනෙක් කිව්වොත් මම බිස්නස් එකක් පටන් ගත්තා කියලා අපි ගෙනින්වානේ කීයක් ලාභයිද? අන්න ඒක නෙමෙයි අපි අහන්නේ. ඒක තමයි අපි අහන්නේ. එහෙනම් ව්‍යාපාර කරනකොට ප්‍රධාන අරමුණ ලාභ ඉපයීම. යන්නේ ලාභ ඉපයීම නැත්නම් ලාභ ලැබීම. මට කියන්න බලන්න හෂිනි කියන්න බලන්න දෙවනි ප්‍රධාන අරමුණ මොකක්ද කියන්නේ? හෂිනි කියන්න බලන්න හෂිනි කියලා දුරෙක් ඉන්නවා. තෘප්තිමත් කිරීම. ඔව් දෙවෙනි එක පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ලියන්න දෙවෙනි එකට පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ලියන්නේ යටතේ ව්‍යාපාරික රඳාපැවැත්ම තීරණය වන්නේ ලියලා තියෙන්නේ පොඩ බලමු. ව්‍යාපාරික රඳාපැවැත්ම තීරණය වන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා පුරමනා කොතරම් සාර්ථකව ඉටු කරන්නේද යන කරුණ මත බව මින් අදහස් වේ. මේගොල්ලන් කියනවා මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා කොච්චරක් මේ ව්‍යාපාරයෙන් ඉටු වෙනවද? මේ ව්‍යාපාරයෙන් මිනිස්සුන්ව ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරනවද නැද්ද කියන එක අනුව තමයි ව්‍යාපාරයේ සාර්ථකභාවය තීරණය වෙන්නේ. ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් පුතේ අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා කියනවා. ඊළඟට ව්‍යාපාරයක උපාරමුණු. උපාරමුණු කියන්නේ ප්‍රධානම නෑ. ඒවත් ව්‍යාපාර වල තියෙන අරමුණු.
මට කියන්නේ කෙමිත කියන පුතා එකක් ව්‍යාපාරික උපකරණ කෙමිත කියලා පුතෙක් කියනවා නේද මට එයා කියන්න බලන්න ව්‍යාපාරික උපකරණයක් රැකියා උත්පාදනය කෙමිත කියන්න බලන්න මට ඇහුන්නේ හරියට ඒක මයික් එකේ පොඩි අංගමක් තියෙනවා අපි බලමු නේක්ෂ කියලා කෙනෙක් නේක්ෂ රැකියා උත්පාදනය රැකියා උත්පාදනය ඔන්න ඒක ආරම්භයක් රැකියා උත්පාදනය කියන්නේ නම් රැකියා උත්පාදනය කියන්නේ රැකියා බිහි කිරීම රැකියා උත්පාදනය නැත්නම් රැකියා බිහි කිරීම ඊළඟට සයුරු කියන්න බලන්න සයුරු තව උපකරණයක් ව්‍යාපාරික තියෙන සයුරු කියන්න බලන්න ප්‍රශ්නේ මම වෙනකෙන් යොමු කරනවා ධනුෂ් භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම ක්වොලිටිය වැඩි කරන එක අපේ භාණ්ඩවල ක්වොලිටිය වැඩි කරන එක අපේ ඊළඟ අරමුණක්. ඊළඟ යන භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම. භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම. ඊළඟට ව්‍යාපාරික තව උපකරණයක් මම කියලා දුන්නා මට කියන්න බලන්න ඒෂානි සේවා පහසුකම් සැලසීම සේවක පහසුකම් සැලසීම සේවක පහසුකම් තව වචනයක් කියනවා පුතේ එතන මොකද්ද මොන පහසුකම්ද සේවකයන්ට සේවක සුබ සාධනය සේවක සුබ සාධනය නැත්නම් සේවක සුබ සාධන පහසුකම් සැපීම තමයි අපි හරියට මේක අර්ථ දක්වන්නේ. සේවක පහසුකම් කියන එකේ වරදක් නැහැ. නමුත් පොඩි අඩුපාඩුවක් වගේ එතන තියෙනවා. අපි නිවැරදිව කිව්වොත් සේවක සුබ සාධනය නැත්නම් සේවක සුබ සාධන පහසුකම් කියලා කියන්න පුළුවන්. අපි ඒක ලියමු සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය.
සේවක සුබසාධන. එතන විස්තර කරලා තිනවා පුතේ සේවකයන්ට ලැබෙන වැටුපට අමතරව ඔවුන්ට ලබා දෙන අනෙකුත් පහසුකම් මින් අදහස් වේ. පඩියට අමතරව දෙන අනෙකුත් පහසුකම් ටික තමයිලු සුබසාධනය කියලා කියන්නේ. එහෙනම් මට කියන්න මිල්නි කියලා දුවෙක් ඉන්නවා. යා කියන්නේ මොකද්ද සුබසාධන පහසුකමට උදාහරණයක්? සේවක සුබසාධන පහසුකමකට උදාහරණයක් කියන්න බලන්න. ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් ලබා දීම. ඔව් සෞඛ්‍ය ආරක්ෂක නැත්නම් අපි කියන වෛද්‍ය පහසුකම් ලබා දෙනවා. තව මට කියන්න බලන්න කවුද ඉන්නේ? චරිත එකක් කියන්න බලන්න. චරිත කංශ. අධ්‍යාපන පහසුකම්. ඔව් අධ්‍යාපන පහසුකම් ලබා දීම. ඊළඟට පිළිපා කියන එක. පිළිපා කියලා දුන්නේ. නිරැඳුම් ලබා දීම. නිරැඳුම් ලබා දීම. හරි. තව ප්‍රධාන එකක් අපි කතා කළා මට කියන්න බලන්න සහන්. නවාතැන් පහසුකම් ලබා දීම. නවාතැන් පහසුකම් ලබා දීම. ඔන්න වගේ කිහිපයක් තියෙනවා. සමහර ව්‍යාපාරවල පුතේ ඊටත් වඩා ෆැසිලිටිස් දෙනවා. හරිද? ඒවා ව්‍යාපාරයේ හැටියට තමයි. ප්‍රධාන වශයෙන් ඔය අපි කතා කරපු දේවල් දෙක තුනක් ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් අපි ලියාගමු මෙතන උදාහරණ කියලා. එතන උදාහරණ කියලා ඉඳ තියෙනවනේ. ඒ ඉඳ තියෙන තැන් වල ලියන එක වෛද්‍ය පහසුකම්. වෛද්‍ය පහසුකම්. වෛද්‍ය පහසුකම්. නවාතැන් පහසුකම්. වෛද්‍ය පහසුකම්. නවාතැන් පහසුකම්. අධ්‍යාපන පහසුකම්. ආහාර පාන ඊළඟට නිලැඳුම් ආහාර පාන නිලැඳුම් අන්තිමට නිලැඳුම් ඊළඟ පන්නේ දියාගන්න නිලැඳුම් හරි පැහැදිලිද? මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. අපි දැන් කතා කළේ පුතේ ව්‍යාපාර ගැන. ව්‍යාපාර කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩයක් හරි සේවාවක් හරි සපයන ආයතනයක්. අපි ව්‍යාපාර නිර්වචනය කරනවා මෙන්න මේ විදිහට. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෙම ආර්ථික කටයුත්තක්. ඕනෙම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක්. අපි කිව්ව හැම ව්‍යාපාරයකටම අරමුණු තියෙනවා. ව්‍යාපාරයක තියෙන ප්‍රධානම අරමුණු දෙකක්. එකක් ලාභ ඉපීම, දෙවෙනි එක පාරිභෝගිකයක් තෘප්තිමත් කිරීම. ඒ දෙකට අමතරව තව අරමුණු තියෙනවා. රැකියාව උත්පාදනය, ඊළඟට වහන්න සේවාවල ගුණාත්මක බව වැඩි කිරීම, ක්වොලිටි වැඩි කිරීම, ඊළඟට සේවක සුබසාධනය. ඒ අර්ථය අපි කිව්වා සේවක සුබසාධනය කියන්නේ සේවකයාගේ වැටුපට අමතරව පඩියට අමතරව එයාට ලබා දෙන වෙනත් දීමනා වගේ දේවල්. වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාර පාන ඔන්න ටික තමයි දැන් අපි විස්තරාත්මකව කතා කළේ. හරි. පුතේ ව්‍යාපාර වලින් අහගන්න ව්‍යාපාර වලින් මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරනවා නම් ව්‍යාපාර වලට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් මොකක් හරි දෙයක් වෙළඳ පොළට ඉදිරිපත් කරන්න. පුතේ ව්‍යාපාර වලින් අපි කියවනේ මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් වෙනවා කියලා. දැන් ඔයා උදේ නැගිට වෙලාවේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් ඔයාලට විවිධාකාර දේවල් ඕන වෙනවනේ පුතේ. නේ උදේම නැගිට්ටාම දත් මදිනවා නම් දත් බෙහෙත් බුරුසුවක් අවශ්‍යයි. නේ ඊළඟට ඔයා උදේ පාන්දර සමහර වෙලාවට පත්තරයක් බලනවා නම් ඔයගලගේ දෙමව්පියෝ පත්තර බලනවා නේ. දැන් වටපිටාවේ තොරතුරු දැනගන්න පත්තර අවශ්‍යයි.
අඳින්න ඇඳුම් ඕනේ. නේ? කොහේ හරි යනවනම් යන්න ප්‍රවාහන ක්‍රමයක් තියෙන්න ඕනේ. නේ? ඊළඟට කන්න බොන්න කෑම ආහාර තියෙන්න ඕනේ. නේ? යාළුවොත් එක්ක දවස් ඇතුලේ කතා කරන තොරතුරු වමාත් කරගෙන ගෙදරට පණිවිඩයක් දෙන්න සංනිවේදන ක්‍රම තියෙන්න ඕනේ. අපි ජීවිතේදී අපි උදේ ඉඳන් රැ වෙනකම් බැලුවොත් අපි මේ ජීවිත කාලෙම නෙමෙයි අද උදේ ඉඳන් රැ වෙනකම් ඔයා බලන්න. අද උදේ නැගිට වෙලාවෙ ඉඳන් අද රැ වෙනකම් ඔයා කොච්චර බහන්න සේවා ප්‍රමාණයක් මේ වෙනකොට ලබාගෙන තියෙනවද? උදේ නැගිට වෙලාවෙ ඉඳන් මේ හැම බහණ්ඩයක් සේවාවක්ම පුතේ යම්කිසි ව්‍යාපාර ආයතනයකින් තමයි ඔයාලට ලබා දීලා තියෙන්නේ. නේ? නෑ සර් මට අවශ්‍ය බහණ්ඩ මේ මගේ අවශ්‍යතාව ඕන ඔක්කොම තෘප්තිමත් කරන්නේ අපේ අම්මයි තාත්තයිනේ. ඔයාගේ අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. ඉතින් අම්මයි තාත්තයි නෙවෙයිනේ බහණ්ඩ හදන්නේ, සේවා සපයන්නේ. ඒගොල්ලන් කරන්නේ මුදල් ගෙවා ඒවා මිලදී ගන්න එක විතරයිනේ. නේ? ඔයගොල්ලන්ගේ අම්මා පාන් බේකරියක් දාලා පාන් පුච්චනවද? එහෙම කරන්නේ නෑනේ. පාන් මුද්‍රාලකෙන් පාන් අරගෙන ඔයාලට දෙනවා. ඒක ඇත්ත. නමුත් පාන් මුද්‍රාලනේ පාන් නිෂ්පාදනය කරන පාන් බේකරියේ නේ. ඊළඟට ඔයාලට දත් මදින්න අවශ්‍ය දත් බෙහෙත්, දත් බුරුසු ඒවා හදන්නේ සිග්නල් එකකින්, ෆ්ලෝ ගාඩ් එකකින්, ඒ වගේ ආයතන වලින්නේ. එහෙනම් පුතේ මිනිසුන්ට අවශ්‍ය බහණ්ඩ නිපදවන්නේ ව්‍යාපාර ආයතන වලින්. ඒ වගේම ඔයාලට දැන් අධ්‍යාපනය ඕනේ. ඔයාගේ අම්මා තාත්තා මුදල් ගෙවනවා වෙන්න පුළුවන්. හැබැයි අපිනේ ඔයාලට අධ්‍යාපනය දෙන්නේ අපේ ව්‍යාපාරයක්. මේ අපි බිස්නස් එකක් කරන්නේ. අපි මේ බිස්නස් එකෙන් තමයි ඔයාලට ඔයාගේ සේවා විශ්ල කරලා දෙන්නේ. පුතේ ඕනම ව්‍යාපාරයක් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන නිසා ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් යම් දෙයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න වෙනවා. ව්‍යාපාර මේ විදිහට වෙළඳපොළට ඉදිරිපත් කරන දේවල් වලට අපි කියනවා පුතේ නිෂ්පාදිත කියලා. නිෂ්පාදිත ව්‍යාපාර වෙළඳපොළට ඉදිරිපත් කරන දේවල් වලට අපි කියනවා නිෂ්පාදිත කියලා. මොනවද කියලා කියන්නේ? නිෂ්පාදිත කියන්නේ පුතේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන වෙළඳපොළට ඉදිරිපත් කරන දේවල්. ඒක පුතේ එක්ක බහණ්ඩයක් වෙන්න පුළුවන්. එක්ක ඒක මොකක් වෙන්න පුළුවන්ද? සේවාවක් වෙන්න. නායක අහගන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා තෘප්තිමත් කරන්න මිනිස්සුන්ට තියෙනවනේ අවශ්‍යතා වමනා තෘප්තිමත් නිකුවන ඒව තෘප්තිමත් කරන්නේ ව්‍යාපාරනේ. ව්‍යාපාර බලන් ඉන්නේ මිනිස්සුන්ට මොනවද දන්නේ මේ දවස්වල ඕනේ. ඒක රග්ගල ඕන දේ තේරිච්ච ගමන් අපි දෙනවා නේ. දැන් ඔන්ලයින් පන්ති කරන්න විදියක් නැහැ පුතේ. පන්ති කරන්න බැරි වෙච්ච එක මම බැලුවා. හරියන්නේ නැහැ. දැන් මේ ළමයින්ට කොහොමද ඉගන්නන්න ඕන? ළමයින්ටත් ඕනේ කොහොමද ඉගෙන ගන්න. අංකල හදාගත්ත ඔන්ලයින් කියු සිස්ටම් එකක්. නේ ඊට පස්සේ අපිට දැන් එක ආයතන වලින් බැලුවා. දැන් මේ සර්ලා ඔන්ලයින් උගන්වනවා. ඒ වුණාට සර්ලට මේ ඔන්ලයින් උගන්වන්න හරියටම ක්‍රමයක් නැහැ. එක જાති වඳුරු දුන්නා. Zoom හැදුවා. වර්ධ ඊළඟට WhatsApp group හැදුවා. ඒවා හදලා දුන්නා අපිට පහසු විදිහට. ඊළඟට අපි වෙනුවෙන්ම කැමරා හදලා තියෙනවා. අපි වෙනුවෙන් පරිගණක උපාංග හදලා තියෙනවා නේ. ඒ දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා. එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා වුණා තෘප්තිමත් කරන්න ව්‍යාපාර වෙළඳපොළට මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන දේට තමයි පුතේ අපි නිෂ්පාදිත කියලා කියන්නේ. ඒ නිෂ්පාදිත කොටස් දෙකකට අපි බෙදනවා. එකක් බහණ්ඩ අනිත් ඒවා සේවා. මොනවද බහණ්ඩ කියලා කියන්නේ? මෙන්න පුතේ බහණ්ඩ කියන දේවල්. බහණ්ඩ කියන්නේ අල්ලන්න කරන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, අතගගා ඉන්න පුළුවන්, ඇස් දෙකට පේන දේවල්. සරලවම කිව්වොත් අල්ලන්න පුළුවන්, අත ගන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, භෞතික පැවැත්මක් තියෙන අපේ ඇස් වලට පේන දේවල් වලට අපි කියන පුතේ බහණ්ඩ. හැබැයි පුතේ මේ බහණ්ඩ වලින් මිනිස්සුන්ට මොකද වෙන්න ඕනේ? ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් වෙන්න ඕනේ. මතක තියාගන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. හරිද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන ස්පර්ශ කරන්න පුළුවන් පියවි ඇසට පෙනෙන දේවල් තමයි පුතේ අපි බහණ්ඩ කියලා කියන්නේ. එන්න බහණ්ඩවල නිර්වචනය. බහණ්ඩවල නිර්වචනය තමයි
මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන භෞතික පැවැත්මක් කියන දේවල්. එතකොට සේවා කියන්නේ පුතේ මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන සේවාවලිනුත් මිනිසුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් වෙනවා. සේවාවලිනුත් මිනිසුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් වෙනවා. ඔයගලන්ට දැන් මේ වරන්නේ ඔයගලන්ට ලස්සනට ඉන්න ඕන ඔයගලන්ට පුළුවන් ටවුන් එකේ තියෙන සැලුන් එකකට ගිහින් ඇහි බැම ගලෝ පොඩ්ඩේ දිගට තියෙනවා නම් ඒක මට්ටම් දීලා කෙලින් කපන හරි ඊළඟට මූණේ ඕන පොඩ්ඩක් ගාලා වැඩි කොලෙන් ගාලා නේ ලස්සන කරගෙන එන්න පුළුවන්. අන්න එතනදි පුතේ මොකද කරන්නේ? භාණ්ඩය අදින් පුරන්නේ. නේ සේවාවක් තියෙනවා. රූපලාවන්‍ය ආයතන වලින් පුතේ සේවාවක් නෙද? දැන් මේ බලන්න අපි අධ්‍යාපන ආයතන සේවාවක් දෙන්නේ. අපිට සර්විස් එකක් දෙන්නේ. භාණ්ඩයක් දෙන්නේ නැහැ. මෙන්න මේක ගිහිල්ලා අරගෙන ගෙදර ගිහිල්ලා අත ගන්න, කන්න, අල්ලන්න, නේ කපහප ඉන්න. එතකොට ඔයාලට කොමස් පුළුවන් වෙයි. එහෙමද? එහෙම නෙවෙයි. අපි මේ සර්විස් එකක් දෙන්නේ. සේවාවක්. එහෙනම් අධ්‍යාපනය කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ ගුරුවරයෙක් කරන්නේ මොකද්ද? සේවා සපයන්න. පාසල කියන්නේ සේවාවක් සපයන්න. ඊළඟට ඔයාට අසනීපයක් වුණාම ඔයා යනවා හොස්පිටල් එකට නැත්නම් රෝහලකට නැත්නම් පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගියාම දුස්තරයා පරීක්ෂා කරලා ඔයාට ප්‍රතිකාර කරනවා. එතන ඉන්නේ පුතේ සේවාවක්. ප්‍රතිකාර කරන්නේ පරීක්ෂා කරලා බලලා ඔයාට උපදෙස් දීලා බෙහෙත් දෙන්න. අර බෙහෙත් කියන එක භාණ්ඩයක් වෙන්න පුළුවන්. නමුත් එතනදි කරන්නේ රෝහලෙන් කරන්නේ සේවා සැපීම. හරි ඊළඟට ඩයලොග් ආයතනෙ මොකද කරන්නේ? ඔයාට සංනිවේදන පහසුකමක් දෙනවා. ඔයාට වගේ යාළුවෙක් එක්ක කතා කරන්න නේ ඔයාට තොරතුරු හොමාරු කරගන්න අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා. සේවාව. ලංකා ගමනාගමන මණ්ඩලයේ ලංගම නේ ලංකාවේ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය කියන්නේ යාන වාහන පාර දුවන බස් නේ ඉතින් මොකද කරන්නේ? ඒවෙන් ප්‍රවාහන සේවය සපයනවා. ඔයාට එක තැනකින් තව තැනකට යන්න ඕනේ. ඔයාට ඕනේ ගෙදර ඉඳලා ගොරැල්ලට යන්න. නැත්නම් ගොරැල්ලේ ඉඳලා මාළඹේට එන්න ඕනේ. ඕනේ නම් ඔයාට බස් එකේ නැගලා යන්න පුළුවන්. බස් එකකින් කරන්නේ ඔයාට ප්‍රවාහන සේවය ලබා දෙනවා. ඔයාට බස් එකෙන් බැස්සට පස්සේ කියනවාද මේ බස් එකක් ගෙදර අරන් යන්න කියලා? එහෙම කියන්නේ. ඔයා සල්ලි ගියොත් බස් එකේ යනවා අදාළ ස්ථානෙට බැලුවා. ඔයා එක තැනකින් තව තැනකට ගිහින් මනෝවට සේවාවක් සලසන දුන්නා. එහෙනම් පුතේ ව්‍යාපාර වලින් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා ඉටු කරනවා. ඒක ඉටු කරන්න නම් ව්‍යාපාර මොනවා හරි දෙයක් මාකට් එකට දාන්න ඕනේ. ඒ ව්‍යාපාර වෙනදකොට ඉදිරිපත් කරන ඒවා අපි කියනවා නිෂ්පාදිත කියලා. ඒ නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් භාණ්ඩ අනිත් දෙක සේවා. භාණ්ඩ කියන්නේ මොනවද? භාණ්ඩ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන ස්පර්ශ කරන්න පුළුවන් පියවිය හැට පේන දේවල්. එහෙනම් සේවා කියන්නේ මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ නොහැකි දේවල්. ස්පර්ශ කරන්න බෑ. සේවාව ස්පර්ශ කරන්න බෑ. ඒක පේන්නේ නැහැ. ඉතින් උගන්වන්න අපිට පේනවා. උදේ මම උගන්වන්න කලින් ඔයාලට පේනවද මම කොහොමද උගන්වන්නේ කියලා? එහෙම පේන්නේ. මම උගන්වන්න කලින් ඔයාලට පේනවද මම උගන්වන්නේ කොහොමද කියලා? එහෙම පේන්නේ. දොස්තරව දැක්කම ඔයාලට හිතෙනවද දොස්තර බෙහෙත් දෙන්නේ මෙන්න මේ විදිහමයි කියලා? එහෙමයි පේන්නේ. දොස්තර බෙහෙත් දෙන්න කලින් දොස්තරගේ සර්විස් එක අල්ලන්න පුළුවන්ද අපිට? අත ගන්න පුළුවන්. බැහැ. ඒක කරන්න බෑ. හරි. හැබැයි අපිට පුළුවන් සමන් කැටයක් කඩේට ගිහින් අල්ලුවා බැලුවා නේ අත ගෑවා. සමන් කැටේ කඩේකට ගිහලා ටීවී එකක් ගන්නවා ටීවී එක අත ගෑවා බැලුවා චෙක් කරා කරපිනුවනේ උස්සල බැලුවා ඕන එකක් කරන්න පුළුවන්. රූපලාවන්‍ය ආයතනයකට ගිහිල්ලා අපිට පුළුවන් ද ඒ කොණ්ඩේ කපන එක්කෙනා කොහොමද කොණ්ඩේ කපන්නේ කියලා අත ගාලා බලන්න. ඇහැට පේනවද අපිට? ඒක වෙනස්. ඒක සේවාවක්. ඒක ඒ ලබා දෙනකොට තමයි දැනෙන්නේ. උගන්නන එක මුක්ති විඳින්න පුළුවන් උගන්නනකොට. ඒවා මම දැන් කතා කරනවා භාණ්ඩ සේවල වෙනස්කම් යටතේ. එනවා මතක තියාගන්න භාණ්ඩ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන ස්පර්ශ කරන පුළුවන් දේවල්. සේවා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන ස්පර්ශ කරන බැරි දේවල්. පුතේ හැබැයි සේවා වලට මීට වඩා හොඳ නිර්වචනයක් තියෙනවා. මීට වඩා හොඳ නිර්වචනයක්. මෙන්න මේක මතක තියා ගන්නවා නම් වඩා හොඳයි.
අරක ලිව්වත් ඔයාලට විභාගයේදී ලකුණු හම්බ වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. භාණ්ඩ කියන්නේ මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන ස්පර්ශ කළ හැකි පියවියතර පෙන්න දේවල් කියලා ලිව්වනම් ඇති. සේවා කියන්නේ මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන ස්පර්ශ කර නොහැකි පියවියතර නොපෙන්න දේවල් කියලා ලිව්වනම් ඇති. එහෙම ගැටලුවක් නැහැ. නමුත් අපේ ළමයි පොඩ්ඩක් අනිත් ළමයිට වඩා විශේෂත්වයක් තියෙනවනේ. එතකොට යා සේවා කියන එක මෙන්න මේ විදිහට තමයි අර්ථ දක්වන්නේ. මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. මොකද මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කරන එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. නේ? ඕගොල්ලන්ට අධ්‍යාපනය ඕනේ. මම අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය ඕගොල්ලන් වෙනුවෙන් ඉටු කරලා දෙනවා. ඒ වෙනුවට මම යම් ක්‍රියාවක් මෙතන ඉඳගෙන කරනවා. උගන්වනවා කියන්නේ ක්‍රියාවක්. ඒ වගේම එක ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් වෙන්නේ ක්‍රියාවන් ගොඩක් මේක ඇතුළේ තියෙනවා. මොනවද තියෙන ක්‍රියාව? මම පැහැදිලි කරනවා. ප්‍රශ්න අහනවා. බෝඩ් එකේ ලියනවා. නේ? උගලන්ට පේපර් දෙනවා ඉස්සරහට. ඒවා චෙක් කරලා බලනවා. ලකුණු ලබා දෙනවා. ඒවා සාකච්ඡා කරනවා. ඉතින් මගේ මේ ඉගැන්වීම ඇතුලේ ගොඩාක් කාර්යයක් තියෙනවා. එහෙනම් මේ ඉගැන්වීම කියන්නේ සේවාවක්. ඒ සේවාව ඇතුලේ කාර්යන් ගොඩක් තියෙන එක ක්‍රියාවලියක්. නේ? සමහර තැන්වල එක ක්‍රියාවයි වෙන්නේ. දැන් රූපලාවන්‍ය අතර ක්‍රියාවලියක් තියෙනවා. කොණ්ඩ කපනවා, වර්ණ ගන්නනවා, ඊළඟට ඇහි බැව සකස් කරනවා, ෆේෂියල් දානවා, රූපලාවන්‍ය ආයතන සේවාවක්. අනිත් ඊළඟට ප්‍රවාහන ආයතන වලින් එක සේවාවක් වෙන්න පුළුවන්. එක තැනකින් තව තැනකට ගිහින් දාන ක්‍රියාවක්. එක ක්‍රියාවක් වෙනවා. එක තැනකින් තව තැනකට ගිහින් දාන ප්‍රවාහන සේවය. එක සේවාවක්. උතේ සේවා කියලා කියන්නේ එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. කවුරුහරි කෙනෙක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ වත්තේ මිදුල ගෙවත්ත උදුළු ගාලා දෙනවා. සේවාවක්. ඔයගොල්ලන් කවුරු අඳුරු කෙනෙක් කරේ ඉවල් පැත්ත කෙනෙක් කරේ කියලා ඔයගොල්ලන්ගේ විදුල උදුරු ගා ගන්නවා. ගාස්තුවක් ගෙවනවා. එතන සේවාවක් උනේ. එයා ආව උදුරු ගෙවුවා. අන්න එයා ඔයගොල්ලන්ට කාර්යයක් කරලා දුන්නා. එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට කියන පුතේ සේවා කියලා. පැහැදිලි? එන බහන්න කියන එකට මුලින්ම තියෙන නිෂ්පාදන ව්‍යාපාර මුලින්ම නිෂ්පාදන ව්‍යාපාර බන් නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර පහත ආකාරයට වර්ග කළ හැකි කියලා දෙනවා. මොනවද පුතේ නිෂ්පාදිත කියන්නේ? සැඩ මතකෙන් කියන්න. ඔයගොල්ලෝ හිතාගන්න මොනවද නිෂ්පාදිත කියන්නේ? නිෂ්පාදිත කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න වෙළඳ පොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න වෙළඳ පොළට ඉදිරිපත් කරන ඕනෙම දෙයකට අපි කියනවා පුතේ නිෂ්පාදිත කියලා. එනම් අපිට ව්‍යාකරණ. අපේ විභාගෙදී ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි O level පේපරේ ගොඩක් වෙලාවට අහලා තියෙනවා නිෂ්පාදිත අණුව ව්‍යාපාර වර්ග කරන්න. නිෂ්පාදිත අණුව පුතේ ව්‍යාපාර වර්ග දෙකයි. එකක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර අනිත් එක සේවා සපයන ව්‍යාපාර. සමහර ව්‍යාපාර කරන්නේ භාණ්ඩ නිපදවනවා. සමහර ව්‍යාපාර කරන්නේ සේවා සපයන. එහෙනම් අපි ලියමු පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. එක ලියන්න භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. එක ලියන්න භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. දෙක ලියන්න සේවා සපයන ව්‍යාපාර. දෙක ලියන්න සේවා සපයන ව්‍යාපාර. එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර දෙක සේවා සපයන ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර. පළවෙනි එක තියෙනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. උදේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ අර අතින් අල්ලන්න පුළුවන්
අපේ ඇස් වලට පේන බහණ්ඩ වෙළඳ පොළට ඉදිරිපත් කරන ව්‍යාපාරනේ බහණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ. අපි ලියාගමු මෙතන මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ වුවමනා 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 තෘප්තිමත් කිරීම සඳහා බහණ්ඩ නිපදවනු ලබන ව්‍යාපාර බහණ්ඩ නිපදවනු ලබන ව්‍යාපාර බහණ්ඩ නිපදවනු ලබන ව්‍යාපාර බහණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා බහණ්ඩ නිපදවනු ලබන ව්‍යාපාර බහණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හැඳින්වේ. බහණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හැඳින්වේ. එතන උදාහරණ කියලා දෙකක් තියෙනවා ලියන්න පුතේ. උදාහරණ කියලා එකක් මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාර. එකක් ලියන්න මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාර. තව එකක් ලියන්න ජංගම දුරකථන නිෂ්පාදන ව්‍යාපාර. මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාර, ජංගම දුරකථන නිපදවන ව්‍යාපාර, ඕනතරම් තියෙනවා බහණ්ඩ නිපදවන ව්‍යාපාර. ලී බඩු නිපදවන ව්‍යාපාර තියෙනවා, විදුලි උපකරණ නිපදවන ව්‍යාපාර තියෙනවා, නේ? ආහාර නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවා. ගොඩාක් ව්‍යාපාර තියෙනවා. කොහොමද ටිකක් ඉල්බිටිකක් පාඩ තේරුම් ගන්න එකක් මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාර, අනිත් එක ජංගම දුරකථන නිෂ්පාදනය කරන ව්‍යාපාර. ඒකේ තියෙන පුතේ මුලින්ම බහණ්ඩ කියන එකේ ලියන්න මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන 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 ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන දෑ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන දෑ බහණ්ඩ ලෙස හැඳින්වෙනවා. හරිනේ? එතන උදාහරණ විසු බහණ්ඩ වල ලක්ෂණ තියෙනවා පුතේ ලියන්න අපිට. එහා පැත්තේ තියෙනවා බහණ්ඩ වල ලක්ෂණ ලියන්න. උතන තියෙන බහණ්ඩ වර්ග වලට උදාහරණ ලියන්න. අපි ලියමු බහණ්ඩ වර්ග වලට උදාහරණ. ඕන තරම් බහණ්ඩ තියෙනවනේ.
දැන් උදාහරණ භාණ්ඩවල රූපවාහිනිය රූප වාහිනිය තව අභ්‍යාස පොත් නේ අපේ පොත් මේවා බහන්න අතින් අල්ලන පොත් අභ්‍යාස පොත් රූප වාහිනී ජංගම දුරකථන මෝටර් රථ මෝටර් රථ ඊළඟ වාහන ඇඳුම් පැළඳුම් නේ ඇඳුම් පැළඳුම් පාවහන් බෑග් පාසල් බෑග් ඕන එකක් අපිට අතින් අල්ලන්න පුළුවන් අපිට ස්පර්ශ කරන්න පුළුවන් විද්‍යුත් උපකරණ විද්‍යුත් උපකරණ විදුලි උපකරණ ශීතකරණ වගේ දේවල් ඕනම තියෙනවා බහන්න ලී බඩු ගෘහ භාණ්ඩ වගේ දේවල් භාණ්ඩ තිරියාදනිය දැන් බලමු පුතේ පොඩ්ඩක් භාණ්ඩවල ලක්ෂණ බලමු අපි වෙන පුතේ භාණ්ඩවල ලක්ෂණ භාණ්ඩවල පළවෙනි ලක්ෂණය තමයි භාණ්ඩ කියන ඒවා පුතේ ස්පර්ශ කරන්න පුළුවන් පළවෙනි ලක්ෂණය ස්පර්ශ කළ හැකි බව ස්පර්ශ කළ හැකි මට කියන්න බලන්න සසිදි ස්පර්ශ කළ හැකි බව කියන්නේ මොකක්ද උදාහරණ කියන්න බලන්න උදාහරණ කියන්නේ ස්පර්ශ කළ හැකි බව එම භාණ්ඩය අතින් අල්ලන්න පුළුවන් කියන එක ඔව් ඒ භාණ්ඩය අතින් අල්ලන්න පුළුවන් ඒක අපේ ඇස් වලට පේනවා මේ භාණ්ඩ කියන එක පුතේ අපිට පේනවා අල්ලන්න කරන්න පුළුවන් කියන එකේ තමයි ස්පර්ශ කළ හැකි බව කියන එකේ තේරුම ඕනම භාණ්ඩයක් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් පේනවා පියවිය හැට අපේ ඇස් දෙකට පේනවා වෙන දෙවෙනි පුතේ භාණ්ඩ ඒකාකාරී කියන්නේ මොකද ඒකාකාරී කියන එකේ තේරුම මට කියන්න බලන්න කවුරු කෙනෙක් ඒකාකාරී ask the audience ප්‍රශ්න දාලා තියෙන ඕන කෙනෙකුට උත්තර අලබලයක් නැතුව කවුරු කෙනෙක් ඒකාකාරී කියන්නේ මොකක්ද මේක ඒ විදියටම ඒ කියන්නේ පුතේ අහන්නේ ඒකාකාරී කවුරු කෙනෙක් කියනවා දැස්ස ඒකාකාරී කියන්නේ මෙන්න මේකයි කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් එකම විදිහට වෙනස් වෙන්නේ නැති ඔව් ඒකාකාරී කියන එකේ තේරුම පුතේ එක වගේ භාණ්ඩ එක වගේ එකින් එකට එකක් වෙනස් වෙන්නේ සර් කියන්නේ කොහොමද සර් එහෙම එකින් එකට වෙනස්නේ අපේ ෆෝන් බලන්නකො එක ෆෝන් එකක් අනිත් ෆෝන් එකට වඩා වෙනස්නේ ටීවී එකක් අර ටීවී එක අපේ ටීවී එකට වඩා වෙනස්නේ එහෙමනේ ඔව් එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සුළු සුළු වෙනස්කම් තියෙනවා නමුත් කවුරු හරි කෙනෙක් ඔයාට ටීවී එකක් පෙන්නුවොත් ඔයාට ඒක අඳුන ගන්න බැරි වෙලා අම්මට මේ ටීවී එකක්ද එහෙම තත්ත්වයකටපත් වෙලා නැහැ ෆෝන් එකක් පෙන්නුවොත් මේ මොකද මේ ෆෝන් එකක්ද එහෙම වෙන්නේ නැහැ පුතේ يعني සාමාන්‍ය අපි දැක්කම අඳුන ගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් ටීවී එක ස්වරූපයක් තියෙනවා ගොඩක් අර කොටුවට ඒ හැඩයට එන්නේ ටීවී එකට එනවා කියන්නේ වර්තමාන එන්න පුළුවන් නමුත් එන්නේ නැහැ පුතේ නිකන් මේක ෂඩස්රාකාර වෙලා මෙහෙම ටීවී එනවා ඔන්න ඔය විදිහට ගෙලින් අතර ඔහොම ටීවී එනවා එහෙම ඉන්නේ නැහැ ටීවී අර ටීවී එකක් එන විදිහක් තියෙනවා අර සාමාන්‍යයෙන් දැක්කම අඳුර ගන්න පුළුවන් නේ ඊළඟට බුරුසුවක් දැක්කම අපිට අඳුර ගන්න බැයිද මේකේ දත් මදිනවද වෙන මොන හරි මදින එකක්ද කියලා ඔයගොල්ලන්ගේ කකුල් මදින නැත්තම් මේ වොෂ්රූම් එකේ පාවිච්චි කරන බුරුසු වලින් දත් මදිනවද නැහැනේ එහෙම කරන්නේ නැහැනේ
සාමාන්‍ය දැක්කම ගන්නවා මේක බුරුසුවක්. නේ ටූත් බ්‍රෂ් එකක් අපි හඳුන ගන්නවා. ඒකට හේතුව පුතේ බහන්න හැම එකක්ම ගොඩක් ගන්න ඒකාකාර. එක වගේ ස්වරූපයක් තියෙනවා. වෙනස් වෙන අඩුයි. ඊළඟට තුන්වෙනි ලක්ෂණය බහන්න වල. මෙන්න බහන්න වල ඊළඟ ලක්ෂණ. පුතේ බහන්න ගබඩා කරන්න පුළුවන්. ගබඩා කළ හැකි වීම. ගබඩා කළ හැකි වීම. ඒ කියන්නේ පුතේ බහන්න අපිට ගබඩා කළ තියාගන්න පුළුවන් පසුව පාවිච්චි කරන්න. පසුව පාවිච්චි කරන්න ඒක ගබඩා කරලා තියාගන්න පුළුවන්. පසුව පාවිච්චි කරන්න. ඕනනම් ඔයාට සල්ලි ගෙවලා බහන්න අරන් ගිහලා තියාගෙන පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදකයන්ට පුළුවන් නිෂ්පාදනය කළා ගබඩාවක තියලා පස්සේ විකුණන්න. ටීවී හදන කෙනාට, සමන්කඩ නිෂ්පාදනය කරන කෙනාට, පාවාහන හදන කෙනාට, අභ්‍යාස පොත් මේ නිෂ්පාදනය කරන කෙනාට, පැන්සල් පෑන් හදන කෙනාට, ලී බඩු හදන කෙනාට ඒව හදලා ගබඩාවක දාලා තියාගන්න පුළුවන්. අපිට පුළුවන් සල්ලි දීලා අරන් ගිහලා ගබඩාවක දීලා අපිට ඕනනම් පාවිච්චි කරන්න. ගබඩාව. ඊළඟට පුතේ ඊළඟ ලක්ෂණය තමයි සපයන්නාගෙන් මොනවද කරන්න පුළුවන්ද? වෙන් කළ හැකි බව. සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. භාණ්ඩය හදන කෙනාගෙන් නැත්නම් භාණ්ඩය නිෂ්පාදනය කරන කෙනාගෙන් ඒ භාණ්ඩය අරගෙන යන්න පුළුවන්, වෙන් කරගෙන යන්න පුළුවන්. නිෂ්පාදකයාගේ මුදල් ගෙවලා භාණ්ඩය අපි අරන් යනවා. ව්‍යාපාරිකයන්ගේ මුදල් ගෙවලා භාණ්ඩ අපි අරගෙන යනවා. මේ ලැප්ටොප් එක හදපු කෙනා ගාවම නෙවෙයි තියෙන්නේ. මේ ලැප්ටොප් එක තියෙන අපි ගාව. අපි ඒක සල්ලි ගෙවලා එයාගෙන් අරනවා. නේ මේ අඳන් ඉන්න ඇඳුම් නිෂ්පාදකයන්ගෙන් අපි සල්ලි ගෙවලා අරන් එන්නේ. සපයන්නාගේ වෙන් කරගෙන තියෙන්නේ. කෑම බීම අපි සපයන්නාගෙන් වෙන් කරගන්නවා. එහෙනම් මෙන්න බහණ්ඩවල ලක්ෂණ එකක් ස්පර්ශ කරන්න පුළුවන්, අල්ලන්න කරන්න පුළුවන්. දෙවැනි එක ඒකාකාරී එක වගේ ස්වරූපයක් තියෙනවා. තුන්වෙනි එක ගබඩා කරලා තියාගන්න පුළුවන්. හතරවෙනි එක සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. උදේම සේවාවල ලක්ෂණ ටිකක් ඔය එකම කියලා දෙන්නම්. හොඳේ සේවාවල ලක්ෂණ. උදේ සේවාවල ලක්ෂණ ඇහුවොත් ඔයා අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ සේවාවල ලක්ෂණ ඇහුවොත් ඔයා අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. උදේ මෙන්න මේක අහගන්නකො. විභාගේ ගොඩ යන්නේ පාඩම් කරන ළමයිම නෙවෙයි. දැන් සමහර ළමයිද ඒක නිසා අපි වැඩි පාඩම් කරන්නේ නැති. ඒ වගේ මහා මේ භූත අදහසෙම ගන්න එපා. නේ? උදේ විභාගේ ගොඩ යන්න පාඩම් කළා මදි. විභාග උපක්‍රම කියලා જાතියක් තියෙනවා. ඒවා තියෙනවා. තැනක සුසුරුවනේ කියලා අපි කියන්නේ පාඩම් කරනකොට කෙටි ක්‍රම තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඕනනම් මම හිතන්නේ 11 වසරේදී උගන්වන විද්‍යාවට ආවර්ත අවුරුදු දැන්ටවත් උගන්වන්න දන්නේ 10 දී. මම අපගෙන 10 දී ගෝ 11 දී අනිවාර්යෙන් ආවර්තික වගු උගන්වනවා. හරිද? මූල ද්‍රව්‍ය කියන ටික. එතකොට ඔය වගුව පාඩම් කරනකොට හරි ඒක දැන්ටමත් උගන්වලා තියෙන්නේ. ඔව් සර්. උගන්වලා තියෙන්නේ. එතකොට ඒක උගන්වන්න තියෙනවා. එතකොට ඒක උගන්වනකොට අනිවාර්යයෙන්ම ඔයගලන්ට කවියක් කියලා දීලා තියෙන මොකක් හරි මේ අපේ ගානක් අපේ ගුරුවරු කියලා දුන්නා. මම හිතනවා ඔයාලත් ඒක අනිවාර්යයෙන්ම කියලා දෙන්නේ නැති. මොකද එක ගුරුවරු එක කවි හදාගෙන තියෙනවා. උදාහරණයක් අපේ කාලේ කියලා දුන්නා. හායි ලීලා වෙල්ල බදාගෙන කාමරේ නයිටියෝ දාගෙන ඔන්න ඔය කවියක් කියලා දුන්නා. විභාගෙදී අපිට කිව්වොත් ආවර්ත වගුවේ මූලධර්ම ටික නම් කරන්න කියලා අපි එතනින් කියලා ලියන්නේ නැහැ පුතේ. හායි ලීලා වෙල්ල බදාගෙන සින්දුව ලියන්නේ නැහැ. අපි ඒකෙන් මතක් කරගෙන ටක් දාලා අර ටික ලියනවා. එහෙමනේ කරන්නේ. හරි. අන්න ඒ වගේ විභාග උපක්‍රම තියෙනවා පාඩම් කරනකොට. දැන් මේ කොන්සර්ට් සමහර දේවල් තියෙන ගොඩක් දේවල් කියලා දෙනවා පාඩම් කරනකොට. දැන් මේ බහණ්ඩවල ලක්ෂණ ටිකක් කියලා දුන්නා නේද? මොනවද ලක්ෂණ ටික? ස්පර්ශ කරන්න පුළුවන්. ඒකාකාරී එක වගේ. ඒ වගේම ගබඩා කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් කියලා කිව්වා. පුතේ බහණ්ඩවල ලක්ෂණ කියන්නේ මේක අනිත් පැත්ත හැරෙවුවා නම් සේවාවල ලක්ෂණ. ඒ කියන්නේ මෙන්න සේවාවල ලක්ෂණ. මෙන්න සේවාවල ලක්ෂණ. පුතේ බහණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි සේවා ස්පර්ශ කරන්න බෑ. අල්ලන්න කරන්න බෑ. සේවාව අල්ලන්න බෑ. මගේ සේවාව අල්ලලා
ස්පර්ශ කරනවා බෑ. වෛද්‍යවරයාගේ සේවාව අල්ලන්න බෑ. රූපලාවන්‍ය එක්කෙනාගේ සේවාව වලට අල්ලන්න බෑ. ඒ සේවාව අල්ලන්න කරන්න පියලිය හැට පේන්න එක බෞද්ධ ප්‍රඥාවක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම අපි කිව්ව බහණ්ඩවල ලක්ෂණයක් තියෙනවා ඒකාකාරී. හැබැයි උදේ සේවා ඒකාකාරී නෑ. සේවා ඒකාකාරී නොවේ. සේවා විවිධයි. සපයන්නාගෙන් සපයන්නාට වෙනස් වෙනවා. මම උගන්වන විදිහට නෙවෙයි පුතේ. ගුරුවරයන් උගන්වන එක එක ගුරුවරු උගන්වන ක්‍රම තියෙනවා. නේ? එක එක අයට ආවෙන්න වෙච්ච ක්‍රම තියෙනවා. නේ? ඊළඟට කොණ්ඩේ කපන්නේ හැමෝම එකම විදිහට. කියන්නේ එකම විදිහ කියන්නේ එක් දැන් හැම කොණ්ඩේ කපන ආයතනයකින්ම එකම විදිහට සේවාව වෙනවා. නේ? ඒකනේ පුතේ අපි කොණ්ඩේ කපනකොට අපි කියන්නේ මෙතනට යන මම කොණ්ඩේ කපනවා මෙතනටම තමයි යන්නේ අනිත් තැන් වලට කියම හරියන්නේ නැහැ මට හරියන විදිහට කපන්නේ. එහෙම කියලා සමහර අය පුරුදු වෙච්ච තැන් තියෙනවා. නේ? බාබර් සාප්පුවක් වුණා සමහර සැලුන් එකක් වුණා සමහර පුරුදු වෙච්ච තැන් තියෙනවා. අයියේ. සමහර විතර තමන්ට හොඳම සේවාව දෙන්න එතනින්. සමහර කැමති එතනට යන්නේ. සමහර අය තැන් වලට යනවා. නේ? ඊළඟට අපි උගන්වනකොට සමහර අපිට කැමති පිළිසුත් තියෙනවා. වෙනාට කැමති පිළිසුත් තියෙනවා. එහෙම එක එකට කැමති පිළිසු. ඒකට හේතුව පුතේ මේ සේවාව කියන එක සපයන්නාගෙන් සපයන්නාට වෙනස් වෙනවා ඒක විවිධයි. ඊළඟට බහන්න ගබඩා කරන්න පුළුවන්. හැබැයි පුතේ සේවා ගබඩා කරන්න බෑ. සේවාව ගබඩා කරලා තියාගන්න බෑ. එයාට කියන්න පුළුවන්ද සැලුන් එකේ කොණ්ඩේ කපන අයියට මේ මට මේ හන්දියට යන්න දෙනවා මම හන්දියට ගිහිල්ලා එන්නම් මගේ කොණ්ඩේ කපලා තියන්න කියලා. එයා යන ගමන් කියාගෙන යන්න. එනකොට කොණ්ඩේ කපලා දෙනවද කියලා. එහෙම කියන්න පුළුවන්. බෑ. ඔයාලට කියන්න පුළුවන් සර් මට එන්න විත් නැහැ. අද මේකට උගන්වන්න තියන්න මට. එහෙම කියලා මම ආපු ගමන් ඒක දැනුම ගන්න. එහෙම බෑ. මේක අර ගබඩා කරලා කියන්නේ මේක මේ දැන් තාක්ෂණේ භාවිතා කරලා පටිගත කරලා එහෙම ඒක කරගන්න පුළුවන්. එතනදි වෙන්නේ පුතේ ඒක බහන්න පැත්තට නේද? සේවා වලට ඒක නෙවෙයි. නැතු අපි දැන් හිතමු මේ ඔන්ලයින් උගන්වන්න නැතුව ඔයා නැත්තම් ඔයාට ඒ සේවාව නැහැ. ඔයා සේවාව ලබා ගන්න මොහොතේ තමයි ඔයා අනිවාර්යයෙන් හරිද? ඊළඟට ගබඩා කරන්න බෑ. සේවා ගබඩා කරන්න බෑ. ඊළඟට සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. මගෙන් සේවාව ඔයාට ගන්න බෑ. ඔයාට පුළුවන් මං සේවාව දෙන වෙලාවට ඒක අරගෙන මුක්ති විඳින්න. හැබැයි මගෙන් අරගෙන යන්න බෑ. ඕගොල්ලන් වගේ ළමයි දහස් ගණනකට අපි අවුරුද්දකට 100 ගානකට උගන්වනවා දැන්ට දහස් ගානකට උගන්වලා තියෙනවා. ඉතින් එහෙම වුණා කියලා මගේ සේවාව නැති වෙන්නේ අනිත් පැත්ත උගන්වන්න. ඇයි? මගෙන් සේවාව කාටවත් ගලලා ගන්න බෑ. දැන් මෙන්න මෙහෙම ඕන ඔය සේවාව අපිට පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා ගන්න පුළුවන්. එහෙම ගන්න බෑ. එනම් සේවාව උදේ සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. ඔන්න ඔය ලක්ෂණ ටික මූලික වශයෙන් මතක තියාගන්න. බහණ්ඩවල ලක්ෂණ තියෙනවනේ පුතේ. ඒ හැම එකක්ම නොවේ කියලා දැම්මම සේවාවල ලක්ෂණ තියෙනවා. බහණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. සේවා ස්පර්ශ කරන්න හැකියි. බහණ්ඩ ඒකාකාරී. සේවා විවිධයි. නැත්නම් ඒකාකාරී නොවේ. බහණ්ඩ ගබඩා කළ හැකියි. සේවා ගබඩා කර නොහැකියි. බහණ්ඩ සපයන්නාගේ වෙන් කළ හැකියි. සේවා සපයන්නාගේ වෙන් කළ නොහැකියි. ඕකම අතෙන්ටත් ගැලපෙනවනේ. කොතනද? අවශ්‍යතාව මොනවද? අවශ්‍යතා අනිවාර්යයි. වමනා අනිවාර්ය නොවේ. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. වමනා අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍යතා පොදුයි. වමනා විවිධයි. අවශ්‍යතා ව්‍යාපාරික නිර්මාණය කළ හැකියි. වමනා නිර්මාණය කළ නොහැකියි. මේ අවශ්‍යතා ව්‍යාපාරික නිර්මාණය කළ නොහැකියි. වමනා නිර්මාණය කළ හැකියි. අවශ්‍යතා සීමිතයි. වමනා සීමිතයි. ප්‍රතිවිරුද්ධ එක තමයි අනිත් පැත්ත වෙන්නේ. නේ? පැහැදිලිද ඔයාලට? බහණ්ඩවල ලක්ෂණ ටික පාඩම් කරගන්න. ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි සේවාවල ලක්ෂණ. බහණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන් සේවා ස්පර්ශ කරන්න බැහැ. බහණ්ඩ ඒකාකාරී සේවා විවිධයි. බහණ්ඩ ගබඩා කරන්න පුළුවන් සේවා ගබඩා කරන්න බැහැ. බහණ්ඩ සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් සේවා සපයන්නාගෙන් වෙන් කරන්න බැහැ. හරිනේ? ලියන්න පුතේ නම් බහණ්ඩවල ලක්ෂණ අපි ලියුවේ නෑ. ලියන බහණ්ඩවල පළවෙනි ලක්ෂණය බහණ්ඩවල ලක්ෂණ අර්ථයේ පළවෙනි එක ලියන්න. එක ස්පර්ශ කළ හැකි වීම. ස්පර්ශ කළ හැකි වීම.
පළවෙනි එක ලියන්න ස්පර්ශ කළ හැකි වීම. දෙවෙනි එක ලියන්න ඒකාකාරී වීම. ඒකාකාරී වීම. ඒකාකාරී කියන්නේ පුතේ එක වගේ. ඒකාකාරී කියන්නේ එක වගේ. ඒකාකාරී කියන්නේ එක වගේ. තුන ගබඩා කළ හැකි වීම. ගබඩා කළ හැකි වීම. ගබඩා කළ හැකි වීම. තුන ගබඩා කළ හැකි වීම. තුන ගබඩා කළ හැකි වීම. හතර සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. තුන ගබඩා කළ හැකි වීම. හතර සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. ඔන්න බහණ්ඩල ලක්ෂණ. එක ස්පර්ශ කළ හැකි වීම, දෙක ඒකාකාරී වීම, තුන ගබඩා කළ හැකි වීම, හතර සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. මේවා පිළිවෙලට කටපාඩම් කරන්න ඕනේ. හැබැයි මේක පාඩම් කරන්න ඕනේ. පිළිවෙලක් අවශ්‍ය නැහැ හොඳේ. මේ පාඩම් කරගන්න. පිළිවෙලටම ඕනි කියලා එකක් නැහැ. දෙවෙනි එක තියෙනවා පුතේ සීමේ ව්‍යාපාර. ඒකට ලියන්න සේවා සැපීමේ ව්‍යාපාරයට ලියන්න මිනිස් අවශ්‍යතා සහ උවමනා. මිනිස් අවශ්‍යතා සහ උවමනා මිනිස් අවශ්‍යතා සහ උවමනා මිනිස් අවශ්‍යතා සහ උවමනා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා සේවා සපයන්නා වූ ව්‍යාපාර 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 සේවා සපයන ව්‍යාපාර ලෙස හැදින්වේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා සේවා සපයන්නා වූ ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර ලෙස හැඳින්වේ. එතන ලියන්න පුතේ සේවා සපයන ව්‍යාපාර කිහිපයක්. එකක් අධ්‍යාපන ආයතන. යන අධ්‍යාපන ආයතන. එතනයි උදාහරණ ටික අධ්‍යාපන ආයතන. අධ්‍යාපන ආයතන. ඊළඟට රූපලාවන්‍ය ආයතන. අධ්‍යාපන ආයතන රූපලාවන්‍ය ආයතන ඊළඟට වෛද්‍ය ආයතන නැත්නම් රෝහල් වගේම වෛද්‍ය ආයතන රෝහල් වගේ දේවල් වෛද්‍ය ආයතන ඊළඟට ප්‍රවාහන ආයතන
තව උදාහරණයක් කියන්න පුතේ බැංකු වලින් කරන්න පුතේ සේවාවක්. අපේ සල්ලි බාර ගන්නවා, ඒක ආරක්ෂා කරලා අපිට ආයෙත් පොලියක් එක දෙනවා නේ. අපිට චෙක් වලින් ගනුදෙනු කරන්න පහසුකම් දෙනවා, අපිට ක්‍රෙඩිට් කාඩ් හදලා දෙනවා, සල්ලි වලින් ගනුදෙනු කරන්න මේ වගේ අවශ්‍ය දේවල් ඔක්කොම කරලා දෙනවා. බැංකුවේ ගිහලා අපි සල්ලි දානවා, ගන්නවා නේ. බැංකුවෙන් භාණ්ඩයක් ගන්න නැහැ නේ පුතේ අපි. බැංකුවේ ගිහලා ඒ වගේ සර්විස් එකක් අපි ගන්නවා. බැංකු අවලියන පුළුවන් සංනිවේදන ආයතන නේ. සංනිවේදන ආයතන උදාහරණයක් ගත්තොත් එහෙම ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් ඒවත් සංනිවේදන ආයතන. ඒ වෙනුත් කරන්නේ අපිට සංනිවේදන පහසුකම් දෙනවා. සංනිවේදන පහසුකම් සංනිවේදන ආයතන. ඊළඟට තියෙන පුතේ සේවා කියන එක නිර්වචනය කරන්න. සේවා කියන එකේ ලියන්න මෙන්න මේ නිර්වචනය. සේවා කියන එකේ ලියන්න මෙන්න මේ නිර්වචනය. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා ලෙස හැඳින්වේ. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා ලෙස හැඳින්වේ. ඊළඟට පුතේ තව වෙනම රූල් දෙකක් තියෙනවා නිබන්ධනයේ පල්ලෙහා අතරම දිග. එතන ලියන්නේ එනම් පල්ලෙහා වෙනම රූල් දෙකක් තියෙනවා. ඒක දැන් එනම් මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ නොහැකි මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කළ නොහැකි පියවි ඇසට නොපෙනෙන දෑ සේවා ලෙස හැඳින්වේ. එතන ලියන්න සේවාවල ලක්ෂණ ටික. එක සේවාවල ලක්ෂණ ගන්න ලියන්න එක ස්පර්ශ කරන හැක ස්පර්ශ කරන හැක එක ස්පර්ශ කරන හැක ස්පර්ශ කරන
ස්පර්ශ කරන එක. දෙක ස්පර්ශ කරන එක. දෙක විවිධ වේ විවිධයි විවිධ වේ විවිධ වේ තම විවිධත්වයකින් යුක්තයි කෙනෙකුට වෙනස් කියන එක. විවිධ වේ ඒකාකාරී නොවේ කියලා ලියුවත් හරි නේද? ඔව් ඒකාකාරී නොවේ කියලා ලියනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒකාකාරී නොවේ නැත්නම් විවිධ වේ විවිධයි. ඒවා විවිධයි. තුන ගබඩා කළ නොහැක. තුන ගබඩා කළ නොහැක. තුන ගබඩා කළ නොහැක. ගබඩා කළ නොහැක. තුන ගබඩා කළ නොහැක. හතර සපයන්නාගෙන් වෙන් කළ නොහැක. 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 අහගන්න නිබන්ධන ක්‍රොස් කරන්න වහන්න. නිබන්ධන වහන්න. අද නියමිත කොටස මම අවසන් කරලා තියෙන්නේ. අපි පුතේ අද අලුතෙන් ඉගෙන ගත්ත ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒ වගේම ව්‍යාපාරයක අරමුණු ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්ත ව්‍යාපාර වෙළඳ පොළට ඉදිරිපත් කරන ಜಾති දෙකක් තියෙනවා. එකක් බහණ්ඩ අනිත් එක සේවා කියලා. බහණ්ඩ කියන්නේ මොනවද? ඒ ලක්ෂණ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. සේවා කියන්නේ මොනවද? සේවාවල ලක්ෂණ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. අපි පොඩ්ඩක් ඉක්මනට කෙටියෙන් මේ ටික බලාගෙන යමු. හරිද? කෙටියෙන් බලමු. පුතේ මුලින්ම අපි කතා කරලා ව්‍යාපාර ගැන. සෙන් කිව්වා ව්‍යාපාර වලදී සරලවම කිව්වොත් කරන්නේ වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන එක. හැම මිනිස්සුන්ටම අවශ්‍යතා වුවමනා තියෙනවා. ඒක තෘප්තිමත් කිරීම තමයි ව්‍යාපාර වලින් කරන්නේ. ඒ නිසා අපි ව්‍යාපාර කියන එක නිර්වචනය කළා මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්නා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර කියලා අපි එතනදී නිර්වචනය කළා. එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා බහණ්ඩ නිෂ්පාදනය හෝ සේවා සැපයීම සම්බන්ධ ආර්ථික කටයුතු ව්‍යාපාර වේ කියලා වඩ කියන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ පුතේ අපි ව්‍යාපාර වලට අරමුණු තියෙනවා කියලා කිව්වා. ව්‍යාපාර වලට ප්‍රධානම අරමුණු දෙකක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි එක ලාභ ලැබීම, ලාභ ඉපයීම. ඒක තමයි ව්‍යාපාර වල ප්‍රධානම එක වෙන්නේ. දෙවෙනි එක අපි කිව්වා ව්‍යාපාර වල ප්‍රධාන අරමුණු තමයි පාරිභෝගිකය තෘප්තිමත් කරන එක. මොකද පාරිභෝගිකය තෘප්තිමත් වෙන්නේ නැත්නම් ඒ ව්‍යාපාරයට පැවැත්මක් නැහැ. ඒක බැහැිලා යනවා නිකම්ම. නිසා ලාභ ඉපයීම, පාරිභෝගිකය තෘප්තිමත් කිරීම. අපි කියවතම උප අරමුණු ටිකක් තියෙනවා ව්‍යාපාර වල. මොනවද උප අරමුණු? රැකියාව උත්පාදනය, රැකියාව බිහි කරන එක, රැකියාව ජනිත කරන එක. ඊළඟට බහණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය, ක්වොලිටිය වැඩි කරන එක. ඊට පස්සේ අපි කිව්වා තව ව්‍යාපාර වල තියෙන අරමුණක් තමයි සේවකයා සුබ සාධනය කිරීම. සුබ සාධනය කියන්නේ එයාගේ වැටුපට අමතරව එයාට දෙන අනිකුත් දීමන අපහසුකම්. එයාගේ පරියට පුතේ සේවකයෙක්ට අනිවාර්යෙන්ම වැටුපක් දෙන්න එපේ. කවුරුත් නිකන් වැඩ කරන්නේ නැහැනේ. වැටුපට අමතරව එයාට දෙන දීමනා තමයි සුබ සාධන පහසුකම්. වෛද්‍ය දීමනා, රක්ෂණ දීමනා, ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම්, ඊළඟට අධ්‍යාපන පහසුකම් නේ. ඒ වගේ දේවල් තමයි එයාට දෙන සුබ සාධන පහසුකම්. ඊට පස්සේ අපි කතා කරා මේ ව්‍යාපාර වලින් මිනිසුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරනවා නම් ඒගොල්ලන් වෙළඳ පොළට මොනවා හරි දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. නිකන් තෘප්තිමත් කරන්න බැහැනේ.
මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න යම් දෙයක් වෙනකොට ඉදිරිපත් කරන්න ඕන. ඒ ඉදිරිපත් කරන දේට අපි කියනවා පුතේ නිෂ්පාදිත කියලා. ප්‍රොඩක්ට් නිෂ්පාදිත. එහෙනම් නිෂ්පාදිතයක් කියන්නේ පුතේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න වෙළඳ පොළට ඉදිරිපත් කරන දෙයක්. ඒක එක පැත්තකින් වර්ග දෙකකට අපි වෙන් කරලා එකක් අපි කිව්වා භාණ්ඩ අනිත් එක සේවා. අපි කිව්වා ව්‍යාපාර මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න ಜಾති දෙකක් වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. එකක් භාණ්ඩ අනිත් එක සේවා. භාණ්ඩ වෙළඳ පොළට ඉදිරිපත් කරන ව්‍යාපාර වලට අපි කිව්වා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. සේවා ඉදිරිපත් කරන ව්‍යාපාර වලට කියනවා සේවා සපයන ව්‍යාපාර. එහෙනම් අපි ව්‍යාපාර වර්ග දෙකකට බෙදුවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා සපයන ව්‍යාපාර. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර කියලා වෙන් කළේ කොහොමද? වෙන් කළේ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව. වෙළඳ පොළට ඉදිරිපත් කරන දේ ස්වභාවය අනුව. වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ භාණ්ඩයක් නම් ඒක භාණ්ඩ නිෂ්පාදන. සේවාවක් නම් සේවා සපයන. අන නිෂ්පාදිතයේ ස්වභාවය අනුව. ඊළඟට අපි කිව්වා භාණ්ඩ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කරන්න පුළුවන් අල්ලන්න පුළුවන් පිය වියට පේන දේවල්. භාණ්ඩ වලට උදාහරණයක් අපි කතා කරමු මොටර් නතෝ වගේ. අපි කිව්වා භාණ්ඩ කියන ඒවා ස්පර්ශ කරන්න පුළුවන් ඒකාකාරී සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් ගබඩා කරන්න පුළුවන් නේ ඔන්න වගේ ලක්ෂණ ටිකක් අපි කතා කරා. සේවා අපි කිව්වා සේවා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන ස්පර්ශ කරන බැරි දේවල්. ඒවටස වඩා හොඳ අපි හරියට පොෂ් සවාරණ කියන්නේ පොෂ් වෙන කැමතින පොෂ් කියන්නේ මෙන්න මේ නිර්වචනය. මොකද්ද? මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් අපි කියනවා පුතේ සේවාවක් කියලා. එතකොට සේවාවල ලක්ෂණ කියලා දුන්නා. සේවාවල ලක්ෂණ තමයි ස්පර්ශ කරන්න බෑ. ඒකාකාරී නැත්නම් විවිධයි. ගබඩා කරන්න බෑ. ගබඩා කරන්න නැක සපයන්නාගෙන් වෙන් කරන්න. ඔන්න ඒ කොටස තමයි අපි අද ආවරණය කරේ. එතකොට දැන් ඔයාගේ දැනුමට ටික ටික දේවල් මොනවද වෙන්නේ? එකතු වෙනවා. දැනුමට ටික එකතු වෙනවා. අපි මෙහෙම යනකොට සිලබස් එක ඉවර වෙනවා. ඉවර වෙනකොට ඔයා අර මුල්ම දවසේ එනකොට කොමර්ස් වල තිබ්බ දැනුම තියෙන්න බැහැ. දැන් ඔයාගේ දැනුම ටික එකතු වෙන්න ඕනේ. දැන් ඔයා ලබන සතියේ පන්තියට එන්න කලින් මේ සතියේ පන්තිය උගන්වපුව විතරක් නෙවෙයි ගිය සතියේ පන්තිය උගන්වන පොත් පාඩම් කරන්න ඕනේ. ගොඩක් දරුවන්ගේ තියෙන දුර්වලතාව එයා හිතන්නේ ගිය සතියේ ටික පාඩම් කරන්න නැති. මදි. ඊට කලින් සතියේ ටිකක් පාඩම් කරන්න. දැන් අද කරපු ටික පුතේ අදව පාඩම් කරන්න. අද කරපු ටික අදම පාඩම් කරන්න. එතකොට ඒක තවත් හොඳට මතකයේ තියෙනවා. මොකද අද කරා කියන්නේ දැන් ඔයාලට හොඳට මතකයි. ඔයා මේක රෑ වෙලා තනියෙන් ආයි පාඩම් කරාම හොඳට මතකයි. ඊට පස්සේ ලබන සතියේ පන්තියට පටන් ගන්න කලින් හරි ඊට කලින් දවසේ හරි ගිය සතියේ කරපු තැන ඉඳලාම මේ වෙනකම් කරපු ටික පාඩම් කරගන්න. ඊළඟට මෙන්න මේ නිවේදනයේ තියෙනවා අහගන්න. සර්ගේ හැම පන්තියකම කරන වැඩක් තියෙනවා. ගිය අවුරුද්දේ අපි කරා සාමාන්‍ය එක මේ අවුරුද්දේ කොරෝනා හින්දා පොඩක් නැවතුණා. දැන් මම ඔයගොල්ලන්ගේ පන්තියේ වැඩි පටන් ගන්නවා. අර හැම සතියකම කරන පොඩි ගෙදර වැඩක් දෙනවා. ඒක මම ගිය සතියේ දෙන්න කියලා හිතන්නේ පළවෙනි සතියින් නම් මම කළේ නැහැ. මම ඒක පුතේ පොඩ වෙනස් විදිහකට කරනවා මේ පාර. ඒක දැන් මේ මාසේ අන්තිම සතියේ දැන් තව සතියක් තියෙන්නේ. තව එක සතියක් තියෙනවා අපිට මේ මාසෙට. ඒ සතියේදී පුතේ මම අනිවාර්යෙන් මේ නිබන්ධනය ගොඩක් දුරට ඉවර කරන්න උත්සාහ කරනවා. අපිට කරගන්න පුළුවන් වෙයි. එතකොට මේ නිබන්ධනය අපි ලබන සතිය ඉවර කළා කියන එකේ තේරුම අපි පළවෙනි පාඩම කතා කරලා ඉවරයි. පුරාණ පේන්නේ පළවෙනි පාඩමේ නෙයි ගොඩක් දේවල් නැහැනේ. ඔව් ඒකේ මේ කොමර්ස් වල හිම ලොකුවට අපි චොක්ලන දේවල් නැහැ. ඇක්ෂන් පොන්ට දැන් ඇඩ්වාන්ස් පුරා කරනවා නම් ලෙවල් වලට. ඒ ලෙවල් එක වලදී ඕල් කියන්නේ හරියට ලොඩ් කොප්පි කරනවා. හරි. ඒ නිසා මේක මහ ලොකු දෙයක් නැහැ. මම ලබන සතියේ මේ නිබන්ධනය අවසන් කරනවා. හරි. අවසන් කරනකොට අලුත් නිබන්ධනයක් හොවන්න ඕනේ. ලබන මාසෙ වැඩ කරන්න. ඒක ලබන මාසෙ වැඩ කරන්න අවශ්‍ය වෙන අලුත් නිබන්ධනය සහ ලබන මාසෙ ඉඳන් අපේ පොඩි වැඩ පිළිවෙලක් යනවා. සති 4ක් තියෙනවානේ සාමාන්‍යයෙන් මාසෙකට අපි උගන්වන්නේ.
ඒ සති හතරේ කරන්න ඕන papers හතරක් මම දෙනවා. ඒක නිබන්ධනෙටම දාලා දෙනවා. නිබන්ධනයේ ඇතුළෙන්ම දාලා තියෙනවා activity 1 2 3 4 කියලා. හරිද? exercise 1 4 1 2 3 4 කියලා හතරක් තියෙනවා. එතකොට ඔබලන් සකියුවට පස්සේ පළවෙනි වීක් එකේ එක පළවෙනි සතිය කරන්න ඕනේ. දෙවෙනි වීක් එකේ එක දෙවෙනි සතිය කරන්න ඕනේ. ඒ විදිහට ඒ හතර කම්ප්ලීට් කරන්න ඕනේ. හරිද? ඒක ඒ විදිහට යනවා. එතකොට ඔයගොල්ලන්ට එදිනෙදා වැඩවලට සම්බන්ධ පාඩම් විභාගවල ප්‍රශ්න ටික සාකච්ඡා වෙනවා. ඊළඟට මේ වගේ පුතේ දැන් පළවෙනි වාරෙට දැන් මේ පළවෙනි නිබන්ධනය ඊළඟට දෙවෙනි නිබන්ධනය ඉස්සරහ දෙනවා. ඊළඟට තුන්වෙනි නිබන්ධනය. මේ වගේ තව නිබන්ධන දෙකක් අපිට තියෙනවා සාකච්ඡා කරන්න පළවෙනි වාරේ. දෙවෙනි නිබන්ධනයත් මේ වගේම තමයි. තුන්වෙනි නිබන්ධනය නම් ටිකක් ලොකුයි. ඒකේ තුන්වෙනි පාඩම ටිකක් ලොකු පාඩමක්. එතකොට කොහොමද බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසෙ ඉවර වෙලා පෙබරවාරි මාසයේ මුල් සතියේදී සම්පූර්ණ විෂය නිර්දේශනම අවබෝධ කරගන්න. ඊළඟට දෙනවා රිවිෂන් ටියුට් එකක්. ඒ ටියුට් එකෙන් මේ පාඩම් තුනම නැවත සමරයිස් කරලා සාකච්ඡා කිරීම කරනවා. හරිද? ඒකෙදි අපි මේ ඉගෙන ගත්ත දේවල් වලට අමතරව තව දේවල් ප්‍රශ්න ස්වරූපයෙන් අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒ ටික කරන තමයි අපි පළවෙනි වාරයට අදාළ පළාත් පේපර් ටික පටන් ගන්න. පළවෙනි වාරයට අදාළ පළාත් පේපර් ටික අපි පටන් ගන්නවා. සියලුම පළාත් වල පේපර්ස් පසුගිය ප්‍රශ්න පත්‍ර ටික පටන් ගන්නවා. එහෙම කළා තමයි සාමාන්‍ය වාර විභාග වලට යවන්නේ. ඔබට වාර විභාගයක් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ දේවල් ටික කරනවා. සර් ඔය ටික තමයි දැනුවත් කිරීම කළේ. එතකොට දැනටමත් සමහර දරුවෝ ඉන්නවා කොමර්ස් කරනවා නැත්නම් කොමර්ස් කරනවා නැත්නම් කියලා තීරණේ එහෙට මෙහෙට ගන්න බැරුව සමහර අය කොමර්ස් ගැන දැනුවත් භාවයක් නැහැ. සමහර අය මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුවක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන දේ පන්ති ගැන ඔබ ලබන මාසේ අලුස් පළවෙනි සතියේදී අලුතෙන් තව එක දවසක් පන්තියක් දානවා. එදාට මේ අපි සති තුනේම කරපු දේවල් ටික දවස් එකකින් හෝ දෙකකින් සාකච්ඡා කරලා වැඩේ අවසන් කරලා ඒගොල්ලන්වත් මේ පන්තියට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ පන්තියට සහභාගී වෙච්ච දරුවෝ යාළුවෝ ඉන්නවා දැනුම් දෙන්න අපි ලබන මාසේ පළවෙනි සතිය අලුතෙන් රිවිෂන් එකක් විතර කියන්නේ පොඩි අපි මේ කතා කරපු පාඩමකට දාන දේවල් ටික නැවත සාකච්ඡා කිරීමක් කරනවා. එතකොට ඒගොල්ලන්ට මුලින් නම් අපිට ආයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ දැනුම් දීම ටික තමයි තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. වැඩ ටික හරියට කරගන්න. අයිබෝන්. අයිබෝන් සර් සුබ රාත්‍රිය. Thank you, sir. Good night. Thank you, sir. Good night.